නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානං තීති. ප්‍රඥා නාලිකාව ඔස්සේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරනු ලබන නරඹනු ලබන ඒ වගේම අනුගමනීය ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වීම සඳහා මංපෙත් සොයනු ලබන මෙම ධර්මානුශාසනාවේ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛව සිටින්නා වූ සදහබර පින්නතුනි, පැයක් හෝ දෙකක් ගණමින් 2018-19 දේවසර පුරා කරන ලද විශාල ධර්මදේශනාවන් ගණනාවකට අනතුරුවයි අද වගේ දවසක් මට ලැබෙන්නේ. ඒ වගේම අපට ආරාධනා කරන පින්නතුන් හිතවතුනුත් අපව තෝරා ගනු ලබන්නෙත් අයන්න ආයන්න ගණයේ සරල ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට නොවේ මන්දයත් උන් මේ වන විටත් බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කොට තිබෙන බැවින් එබැවින් තථාගත බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වී ලොවට හෙළි කිරීමට උත්සාහ ගත්තා වූ යම් දෙයක් නැත්තම් ඒ ඕනෑම සූත්‍රයක තිබෙන්නා වූ මේ කරුණ පිළිබඳව වෙනම පැහැදිලි කරන්නටයි මම මේ සූදානම් වෙන්නේ. එවිට හැම දේශනාවකටම අදාළ දෙයක් බවට පත් වෙනවා. මේ හුඟක් වැඩි වශයෙන් මට අදාළ වෙන කරුණක් බවට පත් වෙන්නේ මා දකින්න කරුණක් බවට පත් වෙන්නේ මේ මිනිස් වර්ගයා නිරන්තරයෙන්ම සුඛී හැකියාවන් යොදා ගනිමින් සුඛයක් පිටුපස්ස ලුහු බැඳ යනවා. නමුත් ඔවුන් තෝරා ගන්නා වූ මාර්ගයේ දොසක් තිබෙන බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. මේ නිසා මේ සොයාගෙන යන ලුහු බඳින යන මාර්ගයේහි යම් මට්ටමකට සුඛයක් හම්බ වුණත් දෝමනස්සයකුත් කම්කටොළු ගොඩකුත් ඔවුන්ට මුණ ගැහෙනවා, ඔවුන්ට මොහොන දෙන්න සිදු වෙනවා. එහිදී මේ සාමාන්‍ය සමාජය තමන් මොහොන දෙන්නා වූ මේ දුක්ඛම් කටළු වලට හේතුව බාහිර සමාජයේ තියෙන දෙයක් කියලා බාහිර සමාජයට දොස් පවරන්නට, බාහිර සමාජයේ වැරදිකරුවන් බවට පත් කරන්නට තමයි සෝදානම් වෙන්නේ. නමුත් මේ බලාපොරොත්තු ඉටු නොවීමට සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වයට පත්වීමට හේතු වන්නේ තමන් සතුව පවතිනා වූ කිසියම් ආකාරයක දුර්වලකමක් බව කෙනෙකුට ලේසියෙන් නම් තේරෙන්නේ නැහැ. ඒ දුර්වලකම කුමක්දයි
ලෝකට හඳුන්වා දෙන්නට පුළුවන් පුද්ගලයින්ට කියන්නේ නැත්නම් අන් අය වෙනුවෙන් මේක පැහැදිලි කරලා දීලා අවබෝධ කරගන්න පුළුවන් පුද්ගලයින්ට කියන්නේ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේලා කියලා. සාමාන්‍ය මවකට සාමාන්‍ය පියකට සාමාන්‍ය ගුරුවරයෙකුට පවා මේ දුර්වලකම වටහා දෙන්න තේරෙන්නේ නැහැ. මෙවැනිුයි අපට අපි මේ ලබාගෙන තිබෙනා වූ මිනිස් දිවිය තුළ ඒ දිවිය සාර්ථක කරගන්න අවශ්‍ය සුපිරිගණේ අනුශාසනාවක් අවශ්‍ය වෙන්නේ. සාමාන්‍ය අනුශාසනා තියෙනවානේ. ඒ සාමාන්‍ය අනුශාසනා එක්කලා සම්බන්ධ කරගත්තාම තමයි ඒ අනුශාසනාවල නැති අනුශාසනාවන්ට අපිට සුපිරි කියලා කියන්න පුළුවන්කමක් තිබෙන්නේ. බෞද්ධ වේවා අබෞද්ධ වේවා ජාතික වේවා ජාත්‍යන්තර වේවා ඔබ මේ මිනිස් සමාජයේ උපන් සමාජිකෙක් නම් ඔබෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම ඔබ හොයන්නේ ජීවිතයේ සැපද දුකද කියලා විවාදයක් නැහැ හොයන්නේ සැප. නමුත් දැක්මේ වරදක් නිසා ටිකක් සැප හම්බ වෙනකොට දුක් ගොඩක් හමු වෙනවා. මේ ගැටලුව ලියා ගන්න බැරි බව තමයි අර අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා කියන ගාථාවේ කියන්නේ. Tamanට තනියම ලියා ගන්න බැරි බව. Tamanට කියන වචනට වඩා ලස්සනට කියන්න පුළුවනේ පුහුදුන් කියන වචනට අයිති පුද්ගලයෙක් නම් ස්ත්‍රී වේවා පුරුෂ වේවා ගිහි වේවා පැවිදි වේවා තනියම මේ ගැටේ ලියා ගන්න බෑ. මා දකින්නේ සැප හොයමින් උපන් මිනිසුන්ට හොයාගන්න බලාපොරොත්තු වෙන සුඛය අහිමි නොවන ආකාරයෙන් උපරිමයෙන් හොයාගන්න පුළුවන් විදිහට මාර්ගෝපදේශකත්වයක් ලබා දෙන අය තමයි බුදුරොන් කියලා කියන්නේ. මිනිසුන්ට කරදර කරන්න උපන් જાතියක් කෙනෙක් හරි මිනිසු දුකටපත් කරන්න උපන් කෙනෙක් හරි මිනිස් වර්ගය නොමග යවන්න උපන් කෙනෙක් හරි නෙමෙයි. සත්තාදේව මනුස්සානන්නේ. මනුස්ස වර්ගයාට හෝ දෙවියන්ට හෝ ශාස්ත්‍රවරයෙක් බවට පත් වෙනවා. ඒ බුදුවරයා නැමැති ශාස්ත්‍රවරයා ලොවට පහළ වෙලා ලෝකෙට මොකද කරලා තියෙන්නේ? වසර 35 සිට 80 දක්වාම පුළුවන් තරම් කතා කරලා තියෙන්නේ. වාසනාවකට අනිකුත් ආගමික ග්‍රන්ථවල මේ ග්‍රන්ථ එකයි තියෙන්නේ. කතා කරපුවා ඊතරම් සටහන් වෙලා නැහැ. නමුත් අපි භික්ෂු පරපුර මේ සියල්ල කටපාඩමින් අරන් ඇවිදින් ග්‍රන්ථාවරුඩ කරන නිසා අපට එහෙම නෙවෙයි. ජීවිත කාලයක් තරම් කියවන්න දේවල් තියෙනවා. සූත්‍ර දේශනා කියන නමෙන්. මම හිතේ දකින්න දෙයක් තියෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේ කිසියම් තැනකට වඩින විට මේ සූත්‍ර දේශනාව කලින් සකසාගෙන ගිහින් දේශනා කළා නෙවෙයි. අපිට තමයි මේ සූත්‍ර දේශනාස්ත්‍රයෙන් කතා කරන්න ගියාම අද එය පිළිබඳ හදාarලා කියන්න වෙන්නේ. උන්වහන්සේ බොහොම නිදහසේ Taman තේරුම් ගත්ත දේ ඒ තැනට ඒ ඉන්න පුද්ගලයින්ට අදාළව විග්‍රහ කළා. බොහොම නිදහසේ. මා දකින්නේ හැම සූත්‍රයක්ම පාහේ නිදහසේ ඒ කර කරුණු පැහැදිලි කිරීමයි. කුමක් ගැනද? දුකින් නැත මිදීම ගැන. දුකින් කිව්වාට ඔබ දන්නා දුක කියන මේ වචනේ වෙන්න වඩා ගැඹුරුයි මේ කරුණ කියන එකත් තේරුම් ගන්න වෙනවා. මේ ලෝකේ ඉන්න ආගමික අන්‍ය ආගමික ඕන කෙනෙකුට දැනෙන දුක් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය සත්‍ය දුක්ඛ කියලා කියන්නේ ඒක ආර්ය සත්‍යයේ තවත් ඊට වඩා ගැඹුරු කරුණක්. සාමාන්‍යයට දැනෙන එක නෙවෙයි. පසකින් තියනවා ඒක ටිකක්. දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා. නමුත් වැදගත් කාරණේ සංඛාර දුක්ඛ. දුක්ඛ දේශනා කරලා බුදු පියාණන් වහන්සේ දුක්ඛවාදියෙක් නෙවෙයි. උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ දුක නැති වූ තැනක් කරා.
මතක තියාගන්න. එහෙම කිව්වට තරම් මේක කෙනෙක් තේරුම් ගන්න නැහැ. නමුත් මේකට අදාළ වචන කිව්වම බයයි හරියට. දැන් ආරි සත්‍ය විග්‍රහයේදී පෙන්නනවානේ දුක්ඛ නිරෝධ සත්‍ය, නිරෝධ ආරි සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආරි සත්‍ය කියලා. දුක නැති වූ තැන, දුක නැති කිරීමෙන් ලබන සත්‍ය නිර්වාණය. අන්න වචන එළියට ආවා. නිර්වාණය කියන වචනෙට බෞද්ධයෝ තරම් බය පිරිසක් ලෝකේ නැතුව ඇති. ඇයි අස්ථාන බියක් ඇති කරගෙන තියෙන්නේ? පරම්පරා ගණනාවක් තිස්සේ මේක අනාගතයට තිබු ඉලක්කයක්. නොදුටු දෙයක්. එපමණක් නෙවෙයි මේ බිය හුඹස් බියක් කියලා කිව්වොත් මම ඔබ තේරුම් ගන්නවාද? තුඹස කියලා කියන්නේ ඔය වතු වල තෙතමනේ තියෙන තැන්වල වෙය හදන සොකිය නිවස. නමුත් තුඹස දෙස බලමින් බිය වෙන්නේ නායකට. නායාගේ නිවස නෙවෙයි තුඹස කියන්නේ. අහම්බෙන් නායක තුඹස රිංගලා ඉන්න පුළුවනි. නමුත් තුඹසේ ඉන්නේ වේයෝ. එතකොට තුඹසට බය වෙන්නේ නායා ඉන්නවා කියලා. එතකොට ඒක ව්‍යාජ බියක් බවට පත් වෙනවානේ. නිවන් කියන වචනේ තව ටිකක් එහාට ගන්නවා මම නිර්වාණ කියලා. නිර්වාණ අවබෝධයට හුඹස් බියක් ඇති කරගත යුතු නැහැ කවුරු. ඒ සියල්ල නැති වෙන පාළු තැනක්, පාළු සොහන් භූමියක් වගේ තැනක්, හිස් තැනක් එහෙම කියලා කල් ඇතිව. ඒ කියන්නේ හොරාට පෙර කෙහෙල් කරන වැටපනිනවයි කියලා කියන්නේ. අවබෝධ කරගන්න ඉස්සර වෙලා පූර්ව සංකල්ප ඇති කරගන්න එපා මේකට. ඒක තේරුම් අරගෙන ඊට පස්සේ ඒක තියෙන එකක්ද නැති එකක්ද අවශ්‍ය එකක්ද නොමිලේ ලැබෙන දෙයක්ද පිනට ලැබෙන දෙයක්ද පරවට ලැබෙන දෙයක්ද නැත්නම් සාක්ෂාත් කරගත යුතු දෙයක්ද කියන මේ කරුණ තේරුම් ගන්න වෙනවා. දැන් මම මේක පැහැදිලි කිරීමේදී අර සාමාන්‍ය සමාජයේ තියෙන වචනය පිළිගන්නේ නැහැ. මොකද ඒක අර්ථපූර්ණ නැහැ. නිවන කිව්වට ඒක අර්ථපූර්ණ නැහැ. ඒ නිසා අපි ඒක තියෙන අර්ථයෙන් ගන්නවා. එතකොට ඒකට කියනවා නිර්වාණ කියලා. දැන් ඒකට අර්ථය හොයනවා. එතකොට අපිට ත්‍රිපිටකයෙන්ම මුණ ගැහෙනවා පාලි භාෂාව තුළ වාන කියලා පදයක් තියෙනවා කියලා. ඒ වාන කියන පදේ තිබෙන්නේ බාහිර ලෝකේ කොහෙවත් නෙවෙයි. ධර්ම ශ්‍රවණය කරන හෝ නොකරන සෑම දෙනාගේම ජීවිත තුළ. ජීවිත තුළ පවතිනා වූ ඉන්ද්‍රයන්ගේ තියෙන්නේ. ඇසෙත් තියෙනවා, කනෙත් තිබෙනවා, නාසෙත් තිබෙනවා, දිවෙත් තිබෙනවා, කයෙත් තිබෙනවා. එනතු සිතෙත් පවතිනවා. වාන පදේ අපි සිංහලට හරවා ගනිමු. වාන කියන්නේ තණ්හා. දැන් ඇස නිසා කෙනෙක් රූපයට මුලා වේද රැවටේද ඊට පස්සේ ඔහු ළඟ මේ ඇසේ තිබෙන මුලාවට රූප තණ්හා කියනවා. කනේ ශබ්දයේ සීමාව ඉක්මවා යමින් කිසියම් මුලාවකට අහු වේද ඒ තිබෙන මුලාවට ශබ්ද තණ්හා කියනවා. නාසයේ ගන්ධයන්ට මුලා වීම තුළින් කිසියම් ආකාරයක මුලාවකට හසු වේද ඒකට ගන්ධ තණ්හා කියනවා. රසයේ ලැබෙන හේතුඵල න්යාමයේ ඉක්මවා යමින් ඒක වරද්දා ගැනීම තුළ සංයෝජනයක් බවට පත් කරගනීද ඒකට රස තණ්හා කියනවා. කය පහසෙහි විකෘතියකට ගොස් නිරන්තරයෙන් නැවත නැවත හොයන දැනටපත් වේවිද එතකොට පොට්ටබ්බ තණ්හා. පවපින ධානයේ ඔස්සේ උපදින්නා වූ සිතේ හැඟීම් ගොඩක් තිබෙනවා ධම්මාරම්මන කියලා. මේ ධම්මාරම්මනට ලොල් වෙන පුද්ගලයා එක එක ආකාරයේ මුලාවල් හදාගෙන තිබෙනවා. මුලාවෙන් පිරි ලෝකයක් මේක. ඒ ධම්මාරම්මන සම්බන්ධයෙන් ගත් කල.
පුවත්පත්වල පළ වෙන වාර්තා කියවෙන කතා දැක්කම තනියෙන් hina වෙන්න තමයි හිතෙන්නේ මට නම්. මේ තරම් මේ මිනිස් වර්ගයා මෝඩද මේ හිතට මුලා වෙනවද කියලා. අසීමිතයි ධම්ම තණ්හාවල ප්‍රමාණය. පැය දෙකක් මදි වෙයි පැහැදිලි කරන්න. මෙන්න මේ සයවිද තණ්හාවට වාන කියලා කියනවා. ඔක අපි කතා කළේ අපි ආශ්‍රයෙන්, يعني පුද්ගලයෙක් ආශ්‍රයෙන්, සංසාරයේ ආශ්‍රයෙන් කතා කළොත් එහෙනම් මේකට තව අකුරු දෙකක් එකතු කරන්න වෙනවා. පද දෙකක්. අපි කතා කරපු එකට කාම තණ්හා කියලා කියන්නේ. ඊට එහා ගිය කොටසක් තියෙනවා භව තණ්හා කියලා. ඊට එහා ගිය කොටසක් තියෙනවා විභව තණ්හා කියලා. ත්‍රිවිධ තණ්හා කියලා කතා කරනවා. ත්‍රිවිධ තණ්හා කියලා කතා කළ පමණින් ඕනෑම පුද්ගලයෙක් ත්‍රිවිධ තණ්හාව නැති කළ යුතුයි කියලා එහෙම කල්ැතුව පූර්ණ නිගමනයකට එන්න එපා. මොකද සමහර අයට භව විභව තණ්හාවක් නැති වෙන්නම පුළුවන්. එහෙනම් ඉතින් ආයෙ නැති කරන්න එක හදාගෙන නැති කරන්න වෙනවානේ. තථාගතයන් වහන්සේට එහෙම දේශනා කරන්න සිද්ධ වුණේ උන්වහන්සේ ජීවත් වන සමකාලීන සමාජයේ. ඇතමුන් කාම තණ්හාවටත්, ඇතමුන් භව තණ්හාවටත්, ඇතමුන් විභව තණ්හාවටත් හසු වී සිටි බැවින් අපි ඉන්න ලෝකේ අපිට තේරුම් ගන්න බලපුවම එතනින් අපි ඊට එහා හොයාගන්න බලමු. දැන් එතකොට තණ්හා කියන පදයට තමයි වාන කියන්නේ. මේ වාන පදයට තමයි සිංහල භාෂාවේ උපසර්ග හදනවා වගේ නිර් කියන උපසර්ගය එකතු කරලා නිර්වාණ හදලා තියෙන්නේ. මගේ ධර්මදේශනාවලදී ඇතමුන්ගේ තේරුම් ගැනීම සඳහා මම පාලියට යන්න ඉස්සෙල්ලා සරලව සිංහලෙන් පදකුත් කියලා දෙනවා. නාම පදයකට උපසර්ගයක් හැදුනහම නිෂේධාර්ථය හැදෙන හැටි. වින්දනය කියන පදයට අපි කියනවා විඳිනවයි කියලා. නිර්දාපුවම නිර්වින්දනය. දැන් එතකොට වින්දනය නැතුව ගියා. තිබිච්ච වින්දනය නැති දැනටපත් වුණා නිර්පදයෙන්. ඒ පාලි භාෂාව ආශ්‍රයෙන් සකස් වන සිංහල භාෂාවෙත් ඒකමයි තියෙන්නේ. දැන් යනවා නිර්උපසර්ගය පාවිච්චි කරන්න. එතකොට නිර්වාණ. තෘෂ්ණාව නැති තැන තියෙන සුවය. දැන් ඉතින් මම අහනවා ප්‍රශ්නයක්. තෘෂ්ණාව නැති වෙන්න ඕනේ මරණයෙන් පස්සේද? තෘෂ්ණාව නැති වෙන්න ඕන නාගට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේද? තෘෂ්ණාව නැති වෙන්න ඕනේ පැවිදි වුණ අයගේ විතරද? නෑ. තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙකුගේ තෘෂ්ණාව නැති වෙන්න ඕන. හැබැයි තව තෘෂ්ණාව කියවට අපි ඒක පැහැදිලි කළේ නෑ. මේ මොහොතේ මේ දේශනාවේ. මොකද මේ පිළිබඳවත් අපි හොඳට තේරුම් ගන්න වෙනවා. දැන් මෙන්න මේ නිර්වාණ කියන පදේ මුල් කරගෙන තමයි මම මේ ධර්ම දේශනාව විකාශනය කරන්න හදන්නේ, පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. බලන්න මම ගත්ත වාක්‍ය පදේ තිබුණා නේද? ඒතං කියලා පදයක්. අර ඒතං කියන්නේ මෙන්න මේකට. කුමකටද? නිර්වාණයට. ඒතං සම්තං. එය සාන්තයි සංසුන්. ඒ කියන පදේ යොදලා තියෙන්නේ මේකට තමයි. එය නැති අය කොතරම් නොසන්සුන්ද? ඒ නැති අය ස්වකීය ප්‍රශ්න විසඳා ගැනීමේදී ගුරු කොට ගන්නේ වෙනත් හැඟීම්. ඒකට සමහර සූත්‍රවල සඳහන් කරනවා කෝද ගරු, මක්ඛ ගරු, ලාභ ගරු, සත්කාර ගරු එහෙම කියලා. ඒ කියන්නේ ඒවට ගරු කරනවා කියන එක නෙවෙයි එකෙන් පෙන්වන්නේ. ඔවුන් කිසියම් ගැටලුවක් විසඳා ගැනීම සඳහා මේ තමන් තුළ උපන්නා වූ මේ
විකෘති ආකාර හැඟීම. සාන්ත නොවන හැඟීම. ඕලාරික වුණා වූ හැඟීම ගුරු කොට ගන්නවා. එතකොට ඉතින් සාන්ත බවට ලං වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට ලං වෙන්න තියෙන පාර ඉස්සරහා පදවලි හොයාගන්න පුළුවනි. අපි දැනට මෙතනින්ම ඔක්කොම කියන්නේ නැතුව යමුකෝ. ඒ සාන්ත ප්‍රණීත බව අවශ්‍ය වෙන්නේ එහෙමනම් ගැටලුවකටපත් වෙන අනුසංසුම් භාවකටපත් වෙන මේ රළු ස්වභාවයටපත් වෙන තැනටයි. එයින් පසුව නෙවෙයි. ජීවිතය තුලටයි. ජීවිතෙන් මත්තට නෙවෙයි. ජීවිතයේ වර්තමානයේ තුලටයි. මේ ඒතං සන්තං කෙනෙක් සමීප කරගන්න අවශ්‍යයි. ඒතං පනීතං. සාමාන්‍යයෙන් ඔබ ප්‍රනීත කියන වචනේ සිංහලෙන් පාවිච්චි කරනවානේ. මේ එහි හැටි මේ බුදුන් වහන්සේ බදාරන්නේ. ඒක ප්‍රනීතයිලු. ප්‍රනීතයි කියන එක දිවට ගන්නකොට පැණි රස එනවා වගේ කියන අදහසින් හිතන්න එපා. නමුත් ඒ ප්‍රනීත කියන වචනෙන් පෙන්වන්නේ කම්කටොළු නැහැ කියන එක. මිහිරියාවක් කියලා කතා කරන්නේ සාමාන්‍යයෙන්. සාමාන්‍ය ලෝකයා දකින මිහිරියාවට ඉක්මවා ගිය දෙයක්. සාමාන්‍ය දකින ලෝකයා මිහිරියාව කරදරයකින් දුකකින් කෙලවර වෙනවා. ඕන තැන කොහෙ බැලුවා මිහිරියාව කෙලවර වෙන්නේ ආපහු කනගාටුවකින්. නමුත් මේ කතා කරන මිහිරියාව එහෙම කෙලවර වෙන්නේ නැති එකක්. ඒ නිසා ඒකට පණීතං කියලා කියන්නේ. ඔය වචන දෙක මම සරලව පැහැදිලි කරාට එතනින් එහාට තමයි මේ ධර්ම දේශනාව තියෙන්නේ. එය කොයි වගේද කියලා ඊළඟ පදෙන් ලස්සනට පෙන්නනවා. යදිදං සබ්බ සංඛාර සමතෝ. අන්න තේරුම හොයාගන්න පුළුවන් තැනක් තියෙනවා අපිට. එය සියලු සංස්කාරයන්ගේ සමතේටපත් වූ තැන. දැන් සබ්බ සංකාර මොනවාද සමතේටපත් වෙන්නේ කොහොමද කියන බණ ටික කියන්න වෙනවනේ මට මෙතනදී. කොහොමද අපි ඒක හොයාගන්නේ? මේ සංඛාර පදයේ ඔස්සේ බොහෝ දුර ගිය කෙනෙක් මම. සොයමින්. මොකද එක එක්කෙනා මේ සමාජයේ එක එක සංඛාර ගැන කියමින් එය පරම සත්‍ය කියලා පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එතකොට ඒක සූත්‍ර දේශනාවල නොගැලපෙන විට අපට හොයන්න සිද්ධ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවිතය අරන් බැලුවොත් එහෙම උන්වහන්සේ මේවපත් තුන තැන මොකද අපි කියන්නේ? අපිට මෙහෙම හොයා ගන්න පුළුවන්. යංකින්ච දුක්ඛං සම්බෝති සබ්බං සංඛාර පච්චය. බුදුන් වහන්සේට පමණක් නෙවෙයි. ඕනෑම කෙනෙකුට මේ කිසියම් දුකක් හට ගන්නවා නම් ඒ දුක් සියල්ල හටගන්නේ සංඛාර පත්‍ය වීමෙන්. සංඛාරංච නිරෝධේන මේ සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් නැති දුක්ඛස සම්භවෝ දුක් හටගන්නේ නැහැ. දැන් සංඛාර පදේ හොයන්න යනවා. පළමුව ඊතා ග්‍රාම්‍ය මට්ටමින් එකතු කරපු දේවල්. සංකීර්ණ පදෙන් පෙන්වන්නේ මොනවා හරි එකතු කරනවාට. කාර කියන්නේ කරපු දේවල් කියන එක. එතකොට බාහිර ඕනෑම දෙයක් එකතු කරපු දෙයක්. නමුත් ඒ බාහිර දේවල් වලට කියන්නේ කැලිකසල කියලා. මා ප්‍රාණකායන පදේ පාවිච්චි කරන්නේ නැතුව සංකාර පාවිච්චි කරපුවම බාහිර ලෝකෙ දෙන කැලිකසල ගැන කතා කරන්නේ. සබ්බේ සංඛාර අනිච්චාති කියන්නේ කැලිකසල දිරා යනවා කියන එක නෙවෙයි එතකොට. අර සංඛාර පදයට ආйти දේවල් තේරුම් ගන්න නැතුව සංඛාරය අනිත්‍ය හොයන්න බෑ.
ඊළඟට මම සහ ඔබ හැම දෙනා අතර ක්‍රියාත්මක වෙන්නා වූ ద్వාරත්‍රයක් තියෙනවා. දොරවල් තුනක්. කය වචන සිත. මේ කය වචන සිත ක්‍රියාත්මක වෙන්නට මුල් වෙන්නා වූ සිතේ ස්වභාවය සම්බන්ධයෙන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන වචන තුනක් පාවිච්චි කරනවා. ආස්වාස වාතේ නිසා කාය සංකාර සිදු වෙන බව, විතක්ක ਵਿਚාර නිසා වචී සංකාර සිදු වෙන බව, සංඥා වේදන නිසා මනෝ සංකාර සිදු වෙන බව. මේ කාය වචී මනෝ සංකාර තුන සබ්බවේ සංකාරා නැත්නම් සබ්බ සංකාර වශයෙන් තාමත් මේ රටේ හඳුන්වනවා සමහර අය. එහෙම හිතන් ඉන්න අයට මම මේක කියන්නේ පැහැදිලි කරගන්න. තථාගත බුදු පියාණන් වහන්සේ දුකින් මිදෙන අවුරුදු 80 35ද කියලා ඇහුවාම ක්ලේශ පරිනිර්වාණයටපත් උනේ අවුරුදු 35 නම් එහෙනම් ඒතං කියන තැනටපත් වෙලා තියෙන්නේ 35 දී. එහෙනම් එතන සබ්බ සංකාර සමතෝ වෙලා තියෙන්න ඕන. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේලාත් කාය වචී මනෝ සංකාර අවුරුදු 80 දක්වා තිබුණා. එහෙනම් ඒවා සංකාර වෙන්න බෑනේ. සමතේටපත් වෙන සංකාර වෙන්න බෑනේ. කාය වචී මනෝ සංකාර ඒක වෙන්න බෑ. මොකද ඒක ජීවත් වෙන තුරු අවශ්‍යයි. අන ක්ලේශ පරිනිර්වාණයේදී 35 වෙනි වියේදී උන්වහන්සේට අනුගමනීය ප්‍රතිපදාවකදී අනිත් අයටත් මේ සංකාරංච නිරෝධේන සබ්බ සංකාර සමතෝ කියන එකෙන් පත් වෙන්න ඕන මොන සංකාරද කියලා හොයාගන්න වෙනවා. එහෙම නැත්නම් මේ සංකාර අපට ලබා දෙන්නා වූ අනාගතේ හොයන්න වෙනවා. එතකොට අපිට කසල සංකාර කියන පදයෙන් ඉවත් වෙන්න වෙනවා. කාය වචී මනෝ සංකාර කියන පදිනොත් ඉවත් වෙන්න වෙනවා. ඊට වඩා ගැඹුරු දෙයක් ත්‍රිපිටකයේ තිබෙනවා. කොතනින්ද අපි හොයාගන්නේ? භවගාමිත්වයට සත්‍යකුගේ තුන් භවයක සසර ගමනට හේතු වෙන කරුණු තුනක් තථාගතයන් වහන්සේ සංයුත්ත නිකායේ පරිවිමර්ශන සූත්‍රය තුල ඉතා ලස්සනට පෙන්වලා තියෙනවා. අවිජ්ජාගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ හරි ඉස්ති පුද්ගලෝ හරි ඕන කෙනෙක් මේ අවිද්‍යාව නම් වූ නොදන්නාකම මුලාගත වුණාම මුලාවටපත් වුණාම ඒ තුලදී තමයි මේව වෙනවයි කියන්නේ. අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති අන්න සංකාර තුනක් ආවා. අපි ආව තව ටිකක් සරල වචනකට ගන්නවා අපුඤ්ඤාபிසංකාර පුඤ්ඤාபிසංකාර ආනිජ්ජාபிසංකාර. එහෙම කළොත් ඒ පුද්ගලයාගේ සිත ඊට උපගත වෙනවා. ඒක හරි කියලා පිළිගන්නවා. ඒකෙන් පෙන්වන්නේ. අපුඤ්ඤාபிසංකාරය හරි කියලා එයා පිළිගන්නවා. පුඤ්ඤාபிසංකාරය හරි කියලා එයා පිළිගන්නවා. අනිජ්ජාபிසංකාරය හරි කියලා එයා කොහොම වෙතත් ඒ සිත පිළිගන්නවා. දැන් මම තව පදයක් හොයාගන්නවා. මේ සංකාර පදයට අභිදාන්නේ ඇයි? ඒකත් ඔය අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවල වරහන් ඇතුලේ පේනලා තිබෙනවා. අනාගත ඵලයක් උපදවන්නට මුල් වෙන්නා වූ හේතු බැවින් ඒවට අபிසංකාර කියනවා. දැන් අපි තව ටිකක් ලියා ගන්නවා. තව තේරෙන සිංහලට අපි එනවා. ඒක එලෙසි එතකොට. එතකොට අපුඤ්ඤාபிසංකාර කියන්නේ බාහිර ලෝකේ තියෙන જાති නෙවෙයි. පව්වලට. පව් රැස් කරනවට තමයි අපුඤ්ඤාபிසංකාර කියන්නේ. පුඤ්ඤාபிසංකාර කියලා කියන්නේ අනාගත විපාකයක් දෙන්න පුළුවන් වෙන ආකාරයට පින් රැස් කරනවට. ඒ දෙක ලෝකයේ තිබුණ අය දෙකට වඩා එහා ගිය දෙයක් හොයාගත්තා. ඊට එහායේ සුවයක් හොයන්න ගියාය. ඉන්ද්‍රිය ගෝචර සපතට එහා සැපයක් හොයන්න ගියාය. බුදුන් වහන්සේ ඉදිකර වදාලා වූ ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාදයේ ධර්ම න්‍යායන් භාවිතා නොකර කෙලෙස් යටපත් කිරීම තුළ තවත් සංකාරයක් හොයාගත්තා. ඒවටපත් උනා. ඒකට කියනවා ආනිජ්ජාபிසංකාර. අපි ඒකට කියනවා අරක පව් නම් මේක පින් නම් මේකට ධානා කුසල් කියනවා. දැන් මේ සබ්බේ සංකාරා මේක වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්න ඕන නේද? සබ්බේ සංකාරා කියන්නේ වතපිටිත් නෙමෙයි ඉඩ කඩනුත් නෙමෙයි. සබ්බේ සංකාරා කියන්නේ කාය වචී මනෝ සංකාරات නෙමෙයි කියලා මම කියවනම්
මේක සබ්බේ සංඛාරා වෙන්නේ ඇයි කියලා මම කියලා දෙන්න ඕන නේද? බුදුවරයෙක් පහළ නොවූ සමාජයේ මේ සත්වයාට තමන් කරන ක්‍රියාකාරකම් තුළ හිමි වෙන අනාගත දායාදය තමයි භවගාමිත්වය. භවගාමී කියන්නේ භවයේ ඇවිදින්න හේතු වෙන. භවයේ කොටස් කැඩෙන්නේ කොහොමද? කාම භවය, රූප භවය, අරූප භවය. අන්න මේ කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ භවත්‍රයේ ඇවිදින්න සිදුවෙන කාරණා තමයි මේ අபிසංකාර කියන්නේ. කාම භවය තව ටිකක් කඩා ගන්නවා අපි. කාම දුගතිය, කාම සුගතිය. කාම දුගතිය කියන්නේ අපුණ්‍ය අபிසංකාරයේ මරණාසන්නයට පැමිණීම තුළ ලබන්නා වූ ප්‍රතිසන්දියෙන් අපි කතා කරන භාෂාවෙන් නම් සතර අපාගත වෙන තැනින් එකකට යන එක. එතකොට ඒකට පාදක වෙන්නේ අපුණ්‍යාභි සංකාරය. ඒක හොඳ නෑ කියලා තේරුම් ගත්තොත් හෝ එහෙම නැත්නම් ඊට වඩා පුණ්‍යාභි සංකාරයේ බලවත් නම් යම් කෙනෙකු සිටේ. අපුණ්‍යාභි සංකාරය කියන්නේ එතකොට පව් රැස් කිරීම අනාගත විපාක දෙන්න පුළුවන් ආකාරය. පුණ්‍යාභි සංකාරය කියන්නේ පින් රැස් කිරීම. එතකොට කාම සුගතියටපත් වෙනවා. කාම සුගතියට ධර්මයේ හඳුන්වනු ලබන්නේ සප්ත කාම ස්වර්ගය කියලා. ඒ කියන්නේ ස්වර්ග හතක්. විරායන ඝන සිරුරක් ඇති බැවින් සහ අවුරුදු 100කින් අවසන් වෙන බැවින් මිනිස් ජීවිතය තමයි මේකේ පල්ලෙහාම එක. මොකද ඒකේ සැප නෙමෙයි දුකුත් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන. ඝන සිරුරක් ඇති බැවින්. ඝන සිරුරක් නැති උපදිනකොටවත් විශාල විරායමකුත් නැති නිසා කායික රෝග කියලා දෙයක්වත් නැති. මනෝමය කයක් සහිත ස්ථාන හයක් කාමසුගතියේ තියෙනවා චාතුරු මහරජික වලින් පටන් අරන් තරණිත වසති දක්වා. එන්න ඊතුරු කාමසුගති. මෙන්න මේ කාමසුගති වල කෙනෙක් උත්පත්ති ලබන්නට පාදක වෙන්නේ පුණ්‍යාභි සංකාරය. මේ දෙක තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වෙන විට සමාජය හොයන් හිටියා. එයින් සෑහෙමටපත් නොවු සත්‍ය ගවේෂකයෝ සත්‍ය හොයාගත්තේ නැති වුණත් ඔය බුද්ධ කෝලාහලයේ කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ යුගයේ පිළිබඳව තිබුණා වූ අනාවැකිය ඔස්සේ බුදුවරයෙක් පහළ වෙනවා කියන හැඟීම සමාජයට ලැබී තිබුණා. එබැවින් මේ ආධ්‍යාත්මික ගවේෂණයේ චින්තකයෝ හැමෝම මම්බුදු කියා ගනිමින් වෙනත් දෙයක් හොයන්න ගත්තා. ඉන්ද්‍රිය ගෝචර කාම දුගතිය, ඉන්ද්‍රිය ගෝචර කාම සුගතියට එහා ගිය සෝයක්. ඒක රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ මුල් කොටගත් එකක් නෙවෙයි. මනෝද්වාරික අරමුණු මුල් කොටගත් එකක්. බාහිර ලෝකයක තියෙන්න ඕනේ නැහැ, හිතින්ම හදන්න පුළුවන්. එහෙම මේ රූප, ශබ්ද, ගන්ධ, රස විවිධ අරමුණු වෙන්නේ නැතුව සිත සාන්ත බවට පත් කරගත්තාම අර අපි කතා කරපේ තව සන්තන් නෙවෙයි මේක. නමුත් එතනත් යම්කිසි සංසුන් බවක් පවතිනවා. ඒක අර පින වගේම, පව වගේ දුක් සහගත නැහැ, පින වගේම වේදිතත් නැහැ. නමුත් ඒ වගේම සිතවිල්ලක්. ඒකට කියනවා ආනිජ්ජාභි සංකාරේ වද්‍යාන කුසල් කියලා. මේ ධාන කුසල් පාදක වුණොත් ජීවිතෙන් එහා පැත්තට ඒ ධාන කුසල් වර්ග දෙකක් පෙන්වනවා, රූපී ධාන, අරූපී ධාන කියලා. ඒ දෙකෙන් උපදවා ගන්න එකෙන් ඔහුට පරලෝ යන්න සිද්ධ වෙනවා. අර බුදුන් වහන්සේ පහළ වෙන සමාජයේ රූපාවචර ධානයෙන් පරලෝ ගියායේ හිටියා. එතකොට ඒවල රූපී බඹතල. ඊට පස්සේ පෙන්නනවා ආකාසානංචාතනෙන් පටන් අරගෙන හතරක් අරූපාවචර ධාන කියලා. ඒවයින් පරලෝ ගියාපම ඒ බඹතල. දැන් අபிසංකාර කරන දේ තේරුම් ගන්න. මේ ලෝකේ උපදින මිනිස්සෙකුට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව ජීවත් වෙන්න ගියාපුවම මේ අபிසංකාර වලින් අනිවාර්යෙන් අපුණ්‍යාභි සහ පුණ්‍යාභි සංකාර වලට අහු වෙන්න සිදු වෙනවාමයි. ඊට වඩා එහා ගවේෂණය කරන්න ගියොත් තමයි අනිජ්ජාභි සංකාරයට මුලා වෙන්නේ. ඒ හැබැයි නිර්වාණය කියලා. ඒක මුලා වීමක්. දැන් මේ සංකාර රැස් කරපුවම මොකද කරන්න පුළුවන්? මගේ භාෂාවෙන් කියනනම් පවෙන් පරලෝක සතර අපායේ උපදින්න පුළුවන්. පිනෙන් පරලෝක සප්තකාම ස්වර්ගයෙන් එකක උපදින්න පුළුවන්. ධාන වලින් පරලෝකී රූපී අරූපී බඹතල උපදින්න පුළුවන්. මේකට කියනවා නව සත්තාවාසී 31 තලය.
දැන් සබ්බ සංකාර රැස් කරපු නිසා නේද මේ ගමන යන්න සිද්ධ වුනේ? එහෙනම් මේ ගමන නවත්තන්ට නම් දැන් කන්දානම් පටිපාති ධාතු ආයතනානිච අපුච්චින්නම් පවත්තමානං සංසාරෝති පවච්චති කියලානේ කියන්නේ. මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නොසිඳු පැවැත්මට සසර කියලා කියනවා. එන පැවැත්මට තිත තියෙන එක. කාමේ කාම රූප අරූප භවත්‍රයෙන් ඉවත් වෙන එකට සසර ගමන කෙලවර කරනවායි කියනවා. හැබැයි සසර ගමන කෙලවර කරලා නිවන් ලබනවා එහෙම නෙමෙයි, නිවන් ලැබීමෙන් සසර ගමන කෙලවර වෙනවා. ඒකත් හොඳට තේරුම් ගන්න. ඔය අපේ ප්‍රාර්ථනා ගාථාවල පවා තියෙන සියල්ල සැප වෙනලා පස්සේ නිවන් ලබන්නනේ. කෙලවර කොට ඇති නිර්වාණය. නෑ එහෙම වෙන්න බෑ. නිර්වාණය සාක්ෂාත් වුණොත් සසර ගමන කෙලවර වෙනවා වුණාම කෙලවර නිවන් ලැබෙනවා නෙවෙයි. දැන් එහෙමනම් ඒ සඳහා සබ්බ සංකාර සංසිඳීමකටපත් වේ යුතුයි නේද? නමුත් වත්මන් සමාජයේ බැලුවොත් එහෙම සංකාර රැස් කිරීම නෙවෙයිද බොහෝ ඉගැන්වීම් වල සහ බොහෝ අනුගාමී ප්‍රතිපදාවල නිවන් මාර්ග වශයෙන් පෙන්වන්නේ. අර ඒතං ගැන මේ පෙන්වන්නේ සබ්බ සංකාර සමතෝ. එහෙනම් ඒක කොයි වගේද බලන්න ඒතං කියන එක මේ සබ්බ සංකාර ඔබ ළඟ තිබෙනවා නම් ඒවා සමතේටපත් කරන්න වෙනවා. සමත කියන වචනේතර පාවිච්චි කරන්නේ සංසිඳීමට කියන එක. සංකාරංච නිරෝධේන කියලා පෙන්වන්නේ. දැන් මේ සංකාර මත පැවැත්ම සිදු වෙන්නේ කුමක් නිසා කියලාද ඔබ හිතන්නේ? කයෙන් නම් මිනිස්සෙක් පරලෝ යන්නේ නැහැ. කය මෙහි තියලාමයි යන්නේ ආදාහණයට භූම දාණයට බාර දීලා. අපේ බෞද්ධයෝ හිතන් ඉන්නේ සිතින් යනවා කියලා. හිත මෙහෙන් එහාට යනවා විඥානය යනවා කියලා. ඒ තවත් ඔලොමොට්ටල මතයක්. ආත්මවාදී ඔලොමොට්ටල මතයක් කිව්වම හරි. සිත ගැන දන්නේ නැති අය ඔය කියන්නේ. ඔය යන මොනවද යන්නේ? හුස්ම පාර යනවා නැත්නම් පණ යනවා විඥානය යනවා. සදහම් තේරුම් නොගැනීම තුළ තමයි මේ වැරදි මත ඇවිත් තිබෙන්නේ. මට මතකයි මගේ ළමා කාලේ චුතිපතයන්දි පැහැදිලි කරන සමහර අය අර වතුරේ සහ ගොඩ ඉන්නවා ස්ථාන දෙකකින් සම්බන්ධ වෙන්න පුළුවන් සතෙක් කූඩැල්ලා කියලා. පස්ස සහ ඉස්සරහින්. කූඩැල්ලා පිටිපස්සේ මෙහෙ තියා ඉන්නකොට ඊළඟ පැත්ත අග තිබ්බහම එතෙන්ට ගියා වගේ මෙහෙන් එහාට යන ප්‍රතිසන්දි ලැබෙන හැටි පෙන්වන කූඩැල්ලෙකුගේ ගමන් මග. එතකොට ආත්මවාදී නැද්ද? මෙහෙන් එහාට යාමක් තියෙනව නේද? සිත පිළිබඳව කරන සමීක්ෂණයන්නේ නැත්නම් සිත පිළිබඳව කරන විග්‍රහයේදී බුදුන් වහන්සේ පෙන්වන්න වදනාව දාරන්නේ සිත අසුරු ගසන සැනකට වඩා වේගයෙන් හටගෙන එතනම නැසෙනවා. මෙලොවෙන් පරලොවට තබා සිතෙන් සිතකටවත් මොකවත් යන්නේ නැහැ. චක්කු විඥාණයෙන් සෝත විඥාණයට මොකුත් යන්නේ නැහැ. සෝත විඥාණයෙන් ගාන විඥාණයට මොකුත් යන්නේ නැහැ. ඒවා නැසෙනවා. එසේ නැසෙදී මේ සම්බන්ධය පවත්න්නේ කොහොමද? ඒක තේරුම් ගන්න වෙනවා. අන්නේ තේරුම් ගැනීමේදී එහෙමනම් මේ පැවැත්ම සඳහා අපට නොපෙනෙන කය නොගියට සිත නොගියට මේ අபிසංකාර කියන පදේ සංකාර සමතේටපත් කිරීමේ මාර්ගය නොදන්නා පුද්ගලයා සංකාර රැස් කිරීම පැවැත්මට හේතු තැබීමෙන් පැවැත්මක් හදා ගන්නවා. මේක සංකාර කියන පදේ ගන්න නැතුව තවත් පදයකින් හොයාගන්න බලමු කොහොමද මේක සිදු වෙන්නේ කියලා. කුද්දක නිකායේ සුත්ත නිපාතවල ගණනාවක් තියෙනවා. මේ ගාථා එකම ගාථාව ස්ථාන ගණනාවක තිබෙනවා. මෙතෙන්ට හරියට උදව් වෙනවා මේක. උපාදානේ බයං දිස්වා ජාති මරණ සංභවේ. මේ සත්වයාට ජාති මරණ දුක් ගෙනත් දෙන්නා මේ උපාදානයේ බියක් වශයෙන් දැක. අමනුපාදාය මුච්ඡanti. උපාදානෙන් මිදෙන්න පුළුවනි නම් ජාති මරණ නැහැ. අන්න ඒතර වචනයක් අපට ආවා මේ පැවැත්මට අපි නොදන්නා වූ උපාදාන කියන වැරැද්දක් සිද්ධ වෙනවායි කියන එක. ඔන්න ඔය
මනුස්සයන්ගේ ජීවිතේ සැප හොයාන යන අයට ඔය හොයන සැප හමු වෙන්නේ නැත්තේ මෙන්න මේ උපාදාන නම් වූ වැරද්ද තමන් අතින් සිදුවෙන නිසා. පෘථග්ජන සියල්ලම උපාදාන නම් වූ වැරද්ද කරන අය. එහෙනම් ඒක අපි ළඟ සිදුවෙන වරදක්. ඒක සිදුවෙන හැටි තේරුම් ගත්තාම ඒක නොවි අවසන් කරන්න අපට ක්‍රියාමාර්ගයක් බුදුන් වහන්සේ වදාරනවා. අර සබ්බ සංකාර සිද්ධ වෙන්නේ උපාදාන තුල. ඕනනම් තව වචන හතරකුත් ඔකට සම්බන්ධ කරන්න පුළුවන්. පංචකාම සම්බන්ධයෙන් ගත් කල උපාදානයන්ට කාම උපාදාන කියනවා. විශේෂයෙන්ම හෝ අතීතේ හෝ අනාගත වශයෙන් ගත් කල පවතිනා වූ මතිමතාන්තර වලට ditthi උපාදාන කියනවා. ස්කන්ධ පංචකයේ පිළිබඳ අවබෝධයෙන් අනාත්මය දකින්න නැතුව විවිධ සීල වෘත්ත මාර්ගයෙන් මේ මාර්ගය ආහැකි කියලා ලෝකේ පොත්පත්වල තියෙනවා ආගම් වල තියෙනවා. ඒ නිසා ඒවා අල්ලා ගත්තාම සීලබ්බත උපාදාන කියනවා. එහෙම නැත්නම් ඔය ඕනෑම දෙයක් පව් හෝ පින් හෝ ධාන හෝ තවත් ඕන දේවල් මේ පෘථග්ජන පුද්ගලයා ආත්ම කොට ගැනීමේ වරදක් කරනවා. ඒ ආත්ම කොට ගැනීමේ වරදට තමයි මේ සංසාර චක්‍රයට අහු වෙලා ඉන්නේ. ආත්ම උපාදාන කියනවා. ඒ වතරම් ඊතරම් හොයන්න යන්න ඕන නැහැ. වර්තමාන මොහොතේ උපාදානය වෙන්නේ කුමක්ද කියලා හොයාගන්න පුළුවන් නම්. මොකද මේ ජීවිතේ අපට අවුරුදු 100ක්මාරක් ලබා දී තිබුණාට ගණන් කරලා බැලුවාම ඒ අතීතයේ තියෙනවා නම් අනාගතයේ තියෙනවා නම් වර්තමානයේ කියන මොහොතට විශාල කාලයක් නැහැ. අසුරු ගසන ශරණයකටත් වඩා පුංචි කාලයක් තියෙන්නේ. මේ කාලය තමයි අපිට ලබා දීලා තියෙන්නේ ඕනෑම වරදක් කරගන්න සහ ඕනෑම වරදකින් නිදහස් වෙන සඳහා මේ සියුම් කාලය. ඔය කාලේ ප්‍රයෝජන ගන්න නැති අයට මම කියන්නේ කාලකන්ණි කියලා. ඔබ මොන අර්ථයෙන් කියනවද මම දන්නේ නැහැ සමාජයේ. මේ ස්වර්ණමය කාලයක් ලබා දීලා තිනවා බුද්ධෝත්පාදයක උපන් මිනිසුන්ට සද්ධර්මය හමු වීම තුළ. ඒක ස්වර්ණමය කරගන්න ඕන. ස්වර්ණමය කරගන්න නැත්නම් කාලේ කනව නෙවෙයිද? එනිසා අපි මේ මිනිසුන් අතරින් ඉපදුනේ කාලකන්ණි වෙලා මේ යන්න නෙවෙයි. ලද කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. දැන් සබ්බ සංකාර කොහෙද තිබෙන්නේ? පොතේ තිබෙන්නේ වචන තුන විතරයි. ඔබ ළඟයි පවතින්නේ. දැන් ඔබ සංකාර රැස් කරපුවාම ඒතන් වලට යන්න පුළුවන්ද? ඒතන් සන්තන් ඒතන් පනිතන් යදිදන් සබ්බ සංකාර සමතෝ. සියලු සංස්කාරයන් සංසිඳුනේ වෙයි. දැන් අපි සංස්කාර රැස් කරන්නේ කොහොමද? සංසිඳවන්නේ කොහොමද කියලා හොයාගන්න ඕන. එතකොට අපට මේ සංඛාර පිළිබඳව කතා කරන්න ගියාපුවාම අපට දකින්න වෙනවා බුදුදහමේ උගන්වන සියුම් දෙයක්. අපි දකින මේ පුද්ගලයා වශයෙන් බෙදලා අරගෙන මේක කරන්න බෑ. අපට වෙන්නේ පුද්ගලයා එක්කෙනෙක් විදිහට. ඒ වගේම මවකුසෙන් බිහිවන තැන මීයාන දක්වාම ඉන්න කෙනෙක් විදිහට. එහෙම දකින්න බෑ. ඊට වඩා එහාට විස්කරන විශ්ලේෂණයේදී බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ මුල් වෙන්නේ මේකට කය නෙමෙයි සිත. මృత කලෙබරේ කියලා කියන සිත ඉවත් වූ ශරීරයේ ඒකට කරන්න පුළුවන් දෙයක් නැහැ. එහෙනම් මේ සිත තමයි මෙහි ප්‍රබල ක්‍රියාකාරීත්වය කරනු ලබන්නේ. එහෙම තේරුණා වුණාටත් අංග සම්පූර්ණ වැටහෙන්නේ නැහැ. ඊළඟට සිත උපදින තැන් හොයන්න වෙනවා. එතකොට අපිට මේ පරිණාමයෙන්ම ලබා දීලා තියෙනවා ඇහැයි කනයි නාසයයි දිවයි කයයි කියලා දොරවල් පහක්. මේවන් තමයි සිත උපදින්නේ. ඇහෙන් උපදින සිත, කනෙන් උපදින සිත, නාසයෙන් උපදින සිත, දිවෙන් උපදින සිත, කයෙන් උපදින සිත, සිතෙන්ම උපදින සිත. එහෙම ගන්න පුළුවන් අපිට සිංහල භාෂාවෙන්. ඒ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කන් හිත උපදින්න බාහිර කාරණයක උදව් ඕන වෙනවා. සිතෙන් හිත උපදින්න බාහිර කාරණයක් ඕන නැහැ. ඉබේම පහළ වෙනවා. මේ ලෝකේ ඉන්න අය මේ රටේ ඉන්න අය බොහෝ දෙනෙක් දැනගන්න ඕන කාරණයක් තමයි තමන්ගේ සිතට සිතවිල්ලක් පහළ නොවි මේ ලෝකේ තියෙන කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා. ඉදිරියේ දේවල් වල උදව් වෙන සිතවිල්ලක් පහළ වෙන්න ඕන. එහෙම නැත්නම් උදව්ව නැතුවත් සිතවිල්ලක් පහළ වෙන්න පුළුවන්.
මේක දන්නේ නැති අය තමයි තමන්ගේ හිතේ එන જાති වල රැවටිලා. දේවතාව තමන් වටේ ඉන්නවා, දේවතාව තමන්ගේ පස්සෙන් එනවා, හොල්මන් තමන්ට පේනවා. ඔය එක එක බහූත කරන්නේ ඔය සිතවිල්ලක් පහළ නොවි යමක් පේන්නේ නැහැ කියන එක, ඇහෙන්නේ නැහැ කියන එක දන්නේ නැති අය. ඒ සිතවිල්ල පහළ වෙන්න බාහිර දෙයක් උදව් වෙන්නත් පුළුවන්, නැතුවත් පහළ වෙන්න පුළුවන්. හොල්මන් කියන්නේ එතකොට බාහිර දේවල් උදව්වක් නැතුව පහළ වෙන එක. තමන්ගේ සිතට රැවටිලා තියෙන්නේ. ඒක තේරෙන්නේ නැති එකනේ වැරද්ද තියෙන්නේ. සැකෙන් ඉන්නේ, සැකෙන් යන්නේ, බියෙන් යන්නේ. අසුරු ගසන සැනකින් තමන්ගේ හිතට තමන් හදාගත්ත විකෘති රූපයක් සහිත සිතුවිල්ලක් පහළ වෙලා නැති වුණොත් එහෙම කියන්නේ ඉස්සරහින් හොල්මනක් පෙවුනායි කියලා. ඉස්සරහම කොත් තිබුණේ අනිත්‍යයට පේන්නේ බෑ නේද? ඒ නිසා හොඳට ඉගෙන ගන්න ඕන දෙයක් තමයි මේ භාවනා කරන්න යන අය විශේෂයෙන් තමන්ගේ හිත දකින්නයි කියන එක. බුදුදහමෙන් සිත රැවටෙන්නේ නැති වෙන්න උගන්ලා තියෙනවා. ඒක දන්නේ නැති පුද්ගලයා ඊට පස්සේ සිත සංසුන් කරගන්න ගිහිල්ලා එතනින් එහාට සිතට දේවල් රැවටෙන එකයි කරන්නේ. මම මේ කියපු කාරණේ නිරීක්ෂණය කරලා පරීක්ෂණය කරලා බලන්න හොඳට. කිසිම දෙයක් ඇහෙන්නේ හෝ පෙනෙන්නේ හෝ දැනෙන්නේ හෝ නෑ සිතුවිල්ලක් පහළ නොවි. සිතුවිල්ලක් පහළ වෙන්න බාහිර උදව් වෙන්න පුළුවනි. බාහිර නැතුවත් පහළ වෙන්න පුළුවනි. හින පේනවා කියන්නේ බාහිර උදව්වකින් පහළ වීමක් ඈ. කල්පනා වෙනවා කියන්නේ බාහිර උදව්වෙන් පහළ වීමක් ඈ. ඇස් අරගෙන ඉන්නකොටමත් බාහිරේ නැතුව සිතුවිලි පහළ වෙන්න පුළුවනි. එතකොට තමයි දෙවියෝ භූතයෝ පෙරේතයෝ හොල්මන් පේනවා කියන්නේ. එහෙනම් අපි දැන් තව ටිකක් එහාට යනවා. මේක මම විස්තර කරේ මොකටද බලන්නකෝ. මේ සබ්බ සංකාර සමතේටපත් කරන්නට අවශ්‍ය සබ්බ සංකාර තියෙන තැන සහ සබ්බ සංකාර රැස් වෙන හැටි කියලා දෙන්න වෙනවා. දැන් මම ඔබට පෙන්වනවා ඒවා පුණ්‍යාවි අපුණ්‍යාවි අනිජ්ජාවි සංකාර කියලා. තව ටිකක් එහාට ඒවා තියෙන තැන පෙන්වන්න ඕන. එතකොට තමයි සමතනිකායේ කන්දක වර්ගය තුල අපි මේ කතා කළේ සංගතනිකායේ සලායතන වර්ගයේ දොරවල් 6 සම්බන්ධයෙන්. ඒ දොරවල් 6 තුල සිදුවෙන සිද්ධිය ඊළඟට පෙන්වනවා. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා. මේ ඇසේ ප්‍රසාදයටයි ඒකට හමු වෙන අර ඉදිරියේ දේවල් උදව්වෙන් පහළ වෙන සෙවණැල්ලටයි දෙකට කියනවා රූප. රූප කියලා. ප්‍රසාද රූපය, ගෝචර රූපය දෙකම රූප. කනත් එහෙමයි. කම් පෙත්ත නෙවෙයි කන ඇතුලේ තියෙන ප්‍රසාදයේ කියන අරමුණු ගැනීමේ හැකියාව. බාහිර දෙයක උදව්වෙන් මෙතන පහළ වුණාම චෛතසිකයක් ඒක ශබ්ද රූපය. මෙහෙම මේ පිටකෝපදේශ ග්‍රන්ථයේ ස්කන්ධ විග්‍රහයේ තියෙනවා රූප කියන්නේ ප්‍රසාද 6යි ගෝචර රූප 6යි කියලා. මෙතෙන්ට එන්න ඕනේ. මොකද රූප කියන්නේ ශරීරය කියලා, රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියලා ඉගෙනගත්ත උගන්න සමාජයක අපි ඉන්නේ. අපිට රූප නිවැරදි කරගන්න බැරි නම් එතනින් එහාට යන්න බෑ මේ සංකාර හොයන්න. ඒ රූප 6 මුල් කොටගෙන ප්‍රසාද රූප 6ට පහළ වෙන්නා වූ ගෝචර රූප 6 මුල් කොටගෙන තමයි අපට ලෝකේ ජීවත් වෙනකොට විඳීම හටගන්නේ. වේදනා. ඒ විඳීම සැප දුක් උපේක්ෂා වශයෙන් තුන් ආකාරයෙන් එකම දෙයකදී තුන් දෙනෙකුට සැප දුක් උපේක්ෂා වේදනා තුනම හට ගන්න පුළුවන්. එතකොට වේදනාව ගැනත් දුන්නේ ඉදිරියෙන් තියෙන එක නෙවෙයි, Taman හදාගත්ත සිතුවිල්ල. Taman හදාගත්ත ආකාරයට තමයි ඒක සැප හෝ දුක් උපේක්ෂා වෙන්නේ. දැන් ඉදිරියේ පුද්ගලයාගේ එකක්වත් නැත්නම් එනවා සැප දුක් උපේක්ෂා තුනකට බෙදුනේ පුද්ගලයාගේද වැරද්ද? නෑ, අපි හදාගත්ත වරදක්. අන්න එකයි අපි හදාගත්ත වරදකට කොටු වෙලා මේ දුක් විඳින්නේ කියන එක තේරුම් ගන්න ඕන. අර ඉදිරියෙන් ඉන්න පුද්ගලයාට දොස් කියන්නේ නැතු. ඔය වේදනාව රූප වේදනාවක්ද, ශබ්ද වේදනාවක්ද, ගන්ධ වේදනාවක්ද ආදී වශයෙන් හඳුනන්නටත් චෛතසිකයක් ඕනේ. පාලියකට සංඥා කියලා උදාහරණ තිබෙනවා. අන්න ඊළඟට වචනයක් තියෙනවා සංකාර. ඔන්න ඔය සංකාර තමයි පව් කරනකොට පංචස්කන්ධය අපුණ්‍යාවි සංකාර වෙන්නේ. ඔය සංකාරම තමයි පින් කරනකොට පංචස්කන්ධය පුණ්‍යාවි සංකාර වෙන්නේ. ඔය සංකාරම තමයි ධානය වඩනකොට
ආනිජ්ජාභි සංඛාර වෙන්නේ. එහෙනම් හොයාගන්න සබ්බේ සංඛාරා බාහිර ලෝකේ කොහෙවත් නැහැ. මේ ජීවත් වෙන මිනිසුන් විසින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුළ සංකාර ස්කන්ධේ නැඹුරු කරන ආකාරය අනුව තමයි මේ සත්‍යයේ ගමන් මඟ අபிසංකාර තුනක් ඔස්සේ කාම දුගති කාම සුගති සහ මේ රූපී අරූපී භව ඔස්සේ ගමන් කරන්නේ. එහෙනම් මේ සංකාර රැස් කරන හින්දා නේද සංසාර ගමනක් තියෙන්නේ. දැන් මේ සංකාර සමතේටපත් වුණොත් එහෙම කරගන්න පුළුවන් නම් අපුඤ්ඤාභි සංකාර සමතේට වුණොත්පත් වුණොත් යන්න අපායක් තියනවද එයාට? පුඤ්ඤාභි සංකාර සංසිඳුනොත් ඔහුට යන්න කාමසුගතියක් තියනවද? ආනිජ්ජාභි සංකාර සංසිඳුනොත් ඔහුට යන්න රූපී අරූපී බඹතල තියනවද? එහෙනම් සංකාර රැස් කරලා සසර ඇවිදින්න ඇරුණාම මිදෙන්න බැරි බව තේරෙනව නේද? සංකාර කියන්නේ මොනවද දන්නේ නැති නිසා සංකාර කොහෙද තියෙන්නේ දන්නේ නැති නිසා සංකාර රැස් කිරීම තමයි බුදු සමයේ තේමාව බවට පත් කරලා තියෙන සමය සමාජයේ සීවස් ගණනක් තිස්සේ අපට සංකාර සංසිඳීමක් ගැන ඕනෙම නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා යදිදං සබ්බ සංකාර සමතෝ මේ සියලු සංකාරයන්ම Tamanට තියෙන ඒවල් සංසිඳීමකටපත් වෙන්න වෙනවා ඒතං හොයන්න නම්. ඔය අපිට පවරන වැඩේ බුදුරජාණන් වහන්සේ. අපේ බොහෝ බෞද්ධයෝ හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පවරලා තියෙන භෝගහක් තියෙනවා එතෙන්ට ගිහින් වැඳලා එන්න. පිළිමයක් තියෙනවා එතෙන්ට ගිහින් වැඳලා එන්න. චෛත්‍යයක් තියෙනවා එතෙන්ට ගිහින් මල් ටිකක් පූජා කරලා එන්න. එච්චරනේ බුද්ධ ආගම කියලා හිතන් ඉන්නේ බොහෝ දෙනෙක්. පොය දවසට. ඒව තුලක් තියෙනවා අර පුඤ්ඤාභි සංකාර කියන අபிසංකාරය. දන්නේ නැත්නම් ඒ පිරට නෙවුණු පුද්ගලයාගේ බුදුන් වහන්සේ පිළිගත්තත් නැතත් ඔහු ළඟ තියෙන අපුඤ්ඤාභි සංකාරය. බුදුමන තේරුම් ගත්තේ නැතුව භාවනා කරන්න කැලේට ගියොත් එහෙම උන් ළඟ තියෙන අනිජ්ජාභි සංකාරය. මම දකින්නේ පුඤ්ඤාභි සංකාරය, අපුඤ්ඤාභි සංකාරය, අනිජ්ජාභි සංකාරයයි බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි මාර්යාගේ. මාර්යාගේ වෙස්මුණු තුනක් මේ. සාමාන්‍ය වෙස්මුණ කියන එක බහලා තියෙනවනේ නේ. කෙනෙක් මුලා කරන්න තමයි වෙස්මුණ දාන්නේ. සැබෑ මුහුණුවර වහලා දාන්න. කෙනෙක් පෞකාරී වෙස්මුණ දාගෙන ඉන්නවා නම් මාර්යා එයා ගලවන්න දඟලන්නේ නැහැ. මොකද අනිවාර්යෙන්ම ඔහුට අපුඤ්ඤාභි සංකාරයෙන් සතර අපාය යන සංසාරේම හම්බ වෙනවා. ඔහුට තේරුණොත් ඒක හොඳ නෑ කියලා. මාර්යා දාලා දෙනවා පුඤ්ඤාභි සංකාරයෙන් නැති වෙස්මුණ අරට වඩා ලස්සනයි නෑ. ඔහුට තේරුණොත් මේක හොඳ නෑ කියලා ඊට පස්සේ මාර්යා දාලා දෙනවා තව වෙස්මුණක් ආනිජ්ජාභි සංකාරය කියලා. මේ වෙස්මුණු තුන දාලා සත්‍ය සංසාරේ කොටු කළා ආරුණාම ගැලවෙන්න දුන්නේ නෑ. ඇයි? අපිට සංකාර රැස් කිරීම සැපයි බුදුරජාණන් වහන්සේට සංකාර සංසිඳීම සැපයි. මේ අන්ත දෙකේ ඉන්නේ. බලන්න අර ගාථා පදේ අරගෙන මම අග ඉඳලා කියලා දෙන්නම් එතකොටයි තේරෙන්නේ. තේසං වූප සමෝසුකෝ. තේසං කියන්නේ ඒ වාට. උපසමය කියන්නේ සංසිඳීමට, සුකෝ කියන්නේ සැපයි. මොනවද ඒව දැන්? අනිච්ඡාවත සංඛාරා අන්න වචනේ ආවා. ඒකාන්තයෙන්ම මේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාර තමයි නිත්‍ය සුඛාත්මකට අරන් සත්‍ය සසර ඇවිදින්නේ. ඒකාන්තයෙන් ඒවායේ තමයි බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය තියෙන්නේ. දැන් සංඛාරයන්ගේ අනිත්‍ය ඇස් වලින් බලන්න බෑනේ. මොකද අපුඤ්ඤාභි සංඛාරය අනිත්‍ය බලන්න වෙනවා, පුඤ්ඤාභි සංඛාරය අනිත්‍ය බලන්න වෙනවා, ආනිජ්ජාභි සංඛාරය අනිත්‍ය බලන්න වෙනවා සංඛාර සංසිඳෙන්න නම්. සබ්බ සංඛාර සමතෝ. දැන් අපි ළඟ නේද මේවා තියෙන්නේ? තමන් නේද උදේ දවල් හවස අර දවල් මිගල රැනේ මේ ඩැනියෙල් ක්‍රමයට මේ කයෙන් එක පුද්ගලයෙක් වුණාට විවිධ චරිත රඟපාමින් මේ හැඟීම් ඔස්සේ චරිත කීපයක් රඟපාන්නේ අපි. ලෝභ චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධ චරිත, විතර චරිත එහෙමත් පෙන්වන්නේ චරිත කියලා. නැත්නම් අම්මා චරිත, තාත්තා චරිත, සේවකයා චරිත, ගුරුවරයා චරිත එහෙමත් චරිත තියෙනවා.
දැන් ත්‍රිපිටකයෙන් හොයාගන්න පුළුවන් හොඳම දේ කුමක්ද? ලෝකයා සංඛාර රැස් කිරීම හෙවත් අபிසංකාරයට හිර වී සසර ගමනකේදී සිටී. ඔහුට පැවැත්ම නරක එක හොඳ එක හොඳ මේක ඇරුණාම නැවැත්ම පිළිබඳ මාවතක් ඔවුන්ට නැහැ. අන්න කල්යාණ මිත්‍රයන්ගේ අවශ්‍යතාවය. පැවැත්ම ගැන කියලා දේවි. නමුත් පැවැත්ම ගැන කියලා දෙන්න දන්නේ නැහැ. දැන් මේ ඇස නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහ විශේෂයෙන් දැනගන්න චක්කු විඥානය පහළ වෙන්න ඕනේ. එතනම. කන නිසා පහළ වෙන ශබ්ද රූප වේදනා සංඥා සංකාර පහ විශේෂයෙන් දැනගන්න සෝත විඥානය පහළ වෙන්න වෙනවා. එතනමයි ඒක පස්සේ නෙමෙයි. දැන් ඔබව විවරණය කරන බුදුරජාණන් වහන්සේ ඔබ ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා කය නිසා පහළ වෙන හිත නිසා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන හයක එකතුවක්. ස්කන්ධ පහේ ගොඩවල් හයක එකතුවක්. මේ හය ඇහෙන් කනට කනෙන් නාසයට පිළිවෙලට මාරු වෙන්නේ නැහැ. තම තමන්ට රුචි අරුචි පරිදි මාරු වෙනවා. දැන් මේකෙදි බුදුබණ හම්බුන්නේ නැති කෙනා මොකද කරන්නේ? සබ්බ සංකාර සමතේටපත් වෙනවද? සබ්බ සංකාර රැස් කරනවද? හම්බුන්නේ නැති කෙනා කරන වැඩේ උන්වහන්සේ ඊට පස්සේ සූත්‍ර දේශනාවල පෙන්නනවා. ඒක වචනෙන් එහෙම කියලා තිබුණාට එහෙම වචනෙන් ඔබ ගන්නවා කියලා නෙමෙයි පෙන්වන්නේ. ඔබ ඇතුළත සිදුවෙනා වූ දුර්වලකම පෙන්නනවා. ඒක පාලියෙන් පෙන්වන්නේ අර ඒතං කිව්වා වගේමයි. ඒතං සන්තං ඒතං පනිතං කිව්වා වගේ ඒ මොහොතට ආපු දෙයට තමයි ඒතං කියන්නේ. ඒතං මම හේතුවහං අස්මින් ඒසෝ මේ අත්තා. සිංහලට පරිවර්තනය කොට ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මය. දැන් ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මය තියෙන ඕනේ ජීවිතය තුළ එක් වතාවක් නෙවෙයි. ස්කන්ධ පංචකය තුළ තියෙන්න වෙනවා. ස්කන්ධ පංචකයට ආපු දේ තමයි එය. එතකොට ඒවල් කීයක් අපි ජීවිතේ උපදව ගන්නවද? අන්න මම කිව්වා කෝද ගරු, මක්ක ගරු, ලාභ ගරු, සත්කාර ගරු ඒ හතරක් විතරයි. ගුරු කොට ගන්නවා ප්‍රශ්න විසඳන්නට. තව ටිකක් එකතු කරගමු අපි. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය, ධනවත්කම, දුප්පත්කම, උගත්කම, බුද්ධිමත්කම, මෝඩකම, රූප ලක්ෂණ ඕනෑම දෙයක් සිතට ආපුවම ඒතං. එය නෙමෙයි හිතට ආපුවම සිතවිල්ල තමයි ඒතං වෙන්නේ. ඒතං මම ඒතමස්මින් ඒසෝ මේ අත්තා. දැන් සංඛාර සමතේ නෙමෙයි සංඛාර රැස් කිරීම. මෙහෙම ගත්තාම මේ රූප වේදනා සංඥා සංකාර පහට නැසෙන්න පුළුවන්. නමුත් නැසෙන්නේ සසරට බැඳිලා. ඉදිරි ගමනක් සඳහා අபிසංකාර හේතුවක් ඉතුරු කරවා. ඒ අபிසංකාර හේතුව ඉතුරු වෙනවට තමයි ඔබ කියන්නේ පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවායි කියලා. ඔබ වැඩියෙන් සිද්ධ කරන්නේ මොකද්ද බලා ගන්න. ඒ කියන්නේ බුදුදහමේ ගැඹුර නොතේරෙන පුද්ගලයා සංකාර රැස් කරමින් සසර ගමනක යෙදලා ඉන්න වැරුණාම ඌට සංකාරංච නිරෝධේන තේරෙන්නේ නැහැ. සබ්බ සංකාරයේ සමතේටපත් වෙන්න ඕන මේ දුකිලි මිදෙන්න කියන එක පිළිබඳව තේරෙන්නේ නැහැ. තව ටිකක් එහාට යනකොට. එහෙනම් මේ අපි ළඟ සිදුවෙන වැරැද්ද ඔබේ මුහුණේ තිබෙනා වූ කැළල කඩුපාඩු ඔබට පෙනෙන්නේ නැතුවම කැඩපතක් පෙන්නපුවම ඔබට පිළිගන්න වෙනවා මොහොනේ අඩුපාඩුවක් තියෙනවා කියලා. ඔබේ දැසින් එක පෙනෙන්නේ නැහැ. මගේ මොහොනේ කිසි අදුවක් නැහැ කියලා ඔබ කියාවේ. නමුත් කැඩපතකින් පෙන්නුවොත් තේන තරම් හරියටම පේනවනේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව කැඩපතක්. ඔබ සසරට අහු වෙන ඔබ දුකටපත් වෙන මෝඩකම මේ කැඩපත තුලින් දැක ගන්න. දැකගෙන ඒ අයින් කරගන්නේ මේ වගකීම ඔබ අර ගන්න. බණ අහනවා කියන්නේ ඒකට. ඒ නිසා බුදු සමයෙන් සබ්බ සංකාර රැස් කිරීම උගන්වන්නේ නැහැ. ඒක සංසාර ගමනේ මිනිස්සු කරගන්න මෝඩකම. බුදු සමයෙන් මේ සබ්බ සංකාර සමතේට සංසිඳවා ගන්න හැටි උගන්වන්නේ. ඒකයි අර තේසං ූප සමෝසුකෝ කියන පදේ පෙන්වන්නෙත් ඔය නරුණාම ඔක කියන්න තියෙන එකක් කියලා හිතන් ඉන්න එපා. ඒ වරද්දගෙනයි තියෙන්නේ.
ජීවත් වෙලා ඉන්න කාලය තුළ මේ පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි නම් වූ සංකාර සංසිඳවා ගන්න පුළුවන් නම් උපසමය කියන්නේ සංසිඳීමට දැන් සංකාරංච නිරෝධේන යද්දම් සබ්බ සංකාර සමතෝ දෙක ගැලපෙනවනේ ලස්සනට. ඒ ජීවිතය තුළ ජීවිතේ වර්තමානයේ තුළ වර්තමානයේ ඇසහෝ කනහෝ නාසයෝ දිවහෝ සිත කියන මේ ඉන්ද්‍රියන් තුළ ඔබ විසින් කළ යුතු දෙයක්. මේ ඇසහෝ කනහෝ නාසයෝ ඉන්ද්‍රියන් තුළ ඔබ විසින් කරන වැඩක් තියෙනවා. ඒකට කියනවා සසරේ පමාව. මේ පමාව තමයි ඔබට මේ ගමන ලබා දෙන්නේ සහ දුක් ගෙනත් දෙන්නේ. පමාව තමයි ඔබ උපාදාන කරලා දෙන්නේ. කුමක් මේ උපාදාන කියන වචනේ තේරුම? ජීවිතේට එක සැරේ නම් සිදු වෙන්නේ එක වතාවක් උපාදාන මිදුනහම ඉවරයිනේ. නැහැ. ජීවිතේ පුරා දිනපතා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් රූප උපාදාන, ශබ්ද උපාදාන, ගන්ධ උපාදාන, රස උපාදාන, පොට්ටබ්බ උපාදාන, ධම්ම උපාදාන කොතරම් සිදු වෙනවද? සසර වරදිනව නේද අපට බුද්ධෝත්පාදයක බුදුවරයෙකුගේ අවවාදානුශාසනා නැතුවම. ඒ උපාදාන කියන වචනෙන් පෙන්වන්නේ අපට පෙනෙන්නේ නැති වුණාට සිත නැසුණත් කය නැසුණත් තවත් ඵලයක් හටගන්න අවශ්‍ය හේතුවක් චිත්තාභ්‍යන්තරයට රැස් වෙන බවයි. ඒකටයි අபிසංකාර කියන්නේ. ගොයන්ගහ මරණට ඊළඟ කන්නේදී වී බීජයෙන් පැලවෙන්නාසේ ඔබේ කය සිත නැසී ගියාට අර කර්ම බීජ නිසා ඔබට ඊළඟ පැවැත්මක් ලබා දෙන්නේ මේ අபிසංකාර තුන ඔස්සේ. එහෙනම් අපුණ්‍යාභිසංකාර රැස් කරලා මොකද කරන්න පුළුවන්? හතර අපාය පැත්තේ යන්න පුළුවන්. පුණ්‍යාභිසංකාර රැස් කරලා මොකද කරන්න පුළුවන්? කාමසුගතිය ඇවිදින්න පුළුවන්. ආනිජ්ජාවිරංකාර රැස් කරලා මොකද කරන්න පුළුවන්? රූපයර්පි බඹතල යන්න පුළුවන්. අபிසංකාර රැස් කරන්නා තුන් භවයේ ඇවිදි අබුද්ධෝත්පාදෙත් බුද්ධෝත්පාදෙත් උට කරන්න පුළුවන් දේ පමණයි. එහෙනම් ඔහුට සබ්බ සංකාර සමතෝ වළංගු නැහැ. තේරෙන්නේ නැහැ. නමුත් ඒ තංකරා ළඟා වෙන්න අවශ්‍ය නම් ඔබට සබ්බ සංකාර සමතේටපත් කරන්න පුළුවන් වෙන්න වෙනවා. ඔබට ඒකට මධ්‍යස්ථානයක් ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ. සාමාන්‍යයෙන් අපි ගමක් කිලෝමීටර් 2ක් පළල නම් දෙක පළල තියෙනවා කියලා දෙකක් දුර මැද ගත්තාම එතන මේ පැත්තටත් කිලෝමීටරයි මේ පැත්තට කිලෝමීටරයි එහෙනම් ඒකට මධ්‍යස්ථානය කියලා කියනවා. මධ්‍යස්ථානය කියන්නේ මැද තැන කියන එකනේ. මේ ජීවිතයටත් බුදුරජාණන් වහන්සේ මධ්‍යස්ථානයක් ලබා දීලා තියෙනවා. අතීත පැත්ත එක පැත්තක් ගත කරපු. අනාගත පැත්ත අනිත් පැත්ත. මේ දෙකට මැද තියෙනවා පුංචි මොහොතක්. ඒකට කියනවා මධ්‍යස්ථානය නැත්නම් සෙන්ටර් කියලා. හැමෝටම තියෙනවා මධ්‍යස්ථානය. අන්නේ මධ්‍යස්ථානයේ භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න පුළුවන් නම් තමයි සබ්බ සංකාර සමතේට යන්න පුළුවන් වෙන්නේ. ඔබ ඉතින් මධ්‍යස්ථාන කියන කොහේ හරි කියලා හදනකොට නැගිල්ලකටනේ. ඔබට තේරෙනවා නම් ඔබ ළඟ ජීවත් වෙනකොට පහළ වෙන්නේ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළාට ආරි සත්‍යයට අනුව ගත් කල මේ රූප වේදනා සංඥා සංකාර පහක ඉදීමක් මැරීමක් කියලා මොහොතක් පාසා ඔබ ජීවත් වෙන්නේ පංචස්කන්ධය නැමැති මධ්‍යස්ථානයේ. පංචස්කන්ධය නැමැති මධ්‍යස්ථානයේ වරද්දාගත්තම පංච උපාදානස්කන්ධය වෙනවා. අන්න වරදින තැන. එහෙනම් ගමනට අඩියක් තබන්නා තනි අඩිය ඔස්සේ ලංකාව වටා යන්නාසේ මේ ඉදිරියට තැබීම තුළ තමයි කෙනෙකුට සසර ගමන පවපින ධානය ඔස්සේ භවගාමීත්වය හම්බ වෙන්නේ. මේ ලෝකේ ඉන්න ඔක්කොම තේරුම් ගන්න ඕන අපුඤ්ඤාභි සංකාරයත් භවගාමී, පුඤ්ඤාභි සංකාරයත් භවගාමී, ආනිජ්ජාභි සංකාරයත් භවගාමී, බුදුරජාණන් වහන්සේ භව නිරෝධගාමී. එනම් වෙන දෙයක් තියෙන්න වෙනවා ඒ සඳහා. උන්වහන්සේලි කරපු ධර්මේ නම් මොදයක් තියෙන්න වෙනවා. ඒක පාවිච්චි කරන්න ඕන අපි. අර බුදු සමයෙන් පෙන්න උත්තරීතර සැනසීම නැත්නම් ඔබ හොයන සැනසීම ඔබේ ජීවිතේට ලැබෙන්න ඕන නම් ඒක පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න වෙනවා. එතකොට අபிසංකරෝති වෙනුවට විසංකාරගතං චිත්තං වෙන්න වෙනවා. නැත්නම් සංකාරංච නිරෝධේන වෙන්න වෙනවා. හරි ලස්සනයි මට නම් මේ වචන. අපි අபிසංකරෝති ධර්මයේ වශයෙන් තෝරන තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජලා කියලා. මේ සිත
සංඛාරගත වීමෙන් මිදුණා කියන එක තමයි විසංඛාරගතම් කියන්නේ. අපට කරන්න තියෙන වැඩක් ඒකයි මම කියන්නේ බුදුබණ අහන්න යන පුද්ගලයෙකුට අහලා යනකොට වැඩක් බාර දීලා ඉරනවා බුදුරජාණන් වහන්සේ. ඒ වැඩේ කරන්න උට පුළුවන් වෙන්න වෙනවා. අවාසනාවකට අපේ 7000 මාසේ පින්කම් පොළ බණවලදී බණ ටික අහලා කාලා සාදු කියලා යනවා බණ අහපු දේශකයන් වහන්සේට හොඳයි කියලා චරිතසාතිකයක් දෙනවා. අරුණාම ගෙදර නම් ගෙනියන්නේ නැහැ කරන්න වැඩක්. බොහෝ කල මේ වැරද්ද කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුදු සමයෙන් එබඳු දෙයක් කිරීමේ වගකීම Tamanට පාරටවයි කියන අවබෝධය ලබා ගන්නට සමාජය අසමත්. විශේෂයෙන් හැදෙන වැඩ සමාජය. එබඳු පෙරහුරුවක්, එබඳු අභ්‍යාසයක් වුන් ඇසුරු කළ ගුරුවරු ගාවා, පූජ්‍යපක්ෂයේ ගාවා, මව්පියන් ගාවා තිබුණේම නැති කල. ඕන්ලක තිබුණේම මල් පූජා කරන වන්දනා ගමන් යන බුදු පිළිම හදන බුද්ධ ආගමක්. ඒක තමයි බුද්ධ ආගම කියලා හිතන් ගන්නවා. මේ සංඛාරංච නිරෝධ නම් වූ වැඩක් තියෙන බව තේරුම් ගන්නේ නැහැ. අර කියන වැඩ ටික ඔක්කොම අපහ වෘතඥයෙකුට අයිති වෙන්නේ මොකද්ද? පුණ්‍යාභි සංඛාර රැස් කිරීමට. වැඩවල නම් වරදක් නැහැ. දැන් එහෙනම් මේ වර්තමාන ස්කන්ධ පංචකය උපාදාන වී අවසන් වීම එකක්, උපාදාන නොවි අවසන් වීම තව එකක්. උපාදාන වී අවසන් වීම බුදුරජාණන් වහන්සේ හිටියත් නැතත් බෞද්ධ වුණත් නැතත් ඕන කෙනෙක් ගාව සිද්ධ වෙනවා. උපාදානයේ බයං විස්සා ජාති මරණ සම්භවේ. දැනගත්තත් නැතත් සිද්ධ වෙක දැනගන්න ඕනෙත් නැහැ. නමුත් උපාදානයේ නොවීම සඳහා එහෙම බෑ විශාල උත්සාහයක් වීරියක් දරන්න වෙනවා. විරියේන දුක්ඛං අච්ඡේති දෙන්නේ තෙන්න තමයි. එහෙනම් අපට බුදු පියාණන් වහන්සේ මේ ඒතං කරා යාම සඳහා අනුපාදා විමුක්ඛන්ති උගන්වනවා. උපාදාන නොවි මේක අවසන් කරන්නේ කොහොමද කියලා. අන්න සබ්බ සංකාර සමතේට ප්‍රමාර්ගය සංසදීමට. ගැඹුරින් තේරුම් ගන්න මේ කරුණ. පිළිගත්තත් නැතත්, බෞද්ධ වුණත් නැතත්, ඕනෑම මේ ලෝකේ ඉන්න කෙනෙකුට ඇසෙන් කඩෙන් නාසෙන් දිවෙන් කයින් අරමුණු පහළ වී නැසෙනවා. ඒක ධර්මයේ විගන්නනවා ඇසෙන් නම් රූපේ මුල් කොටගත්ත වේදනා සංඥා සංකාර පහ කියලා. කනෙන් නම් සද්දේ මුල් කොටග වේදනා සංඥා සංකාර පහ. ස්කන්ධ පංචකයාගේ ඉදීම මැසීම දැනගත්තත් නැතත් ශනිකව සිදුවෙන දෙයක්. ඒ ඉදීම නැසීම තුලම තමයි ඒ නැසෙන කාලය අතරත තමයි උපාදානය නම් වූ වැරැද්ද සිද්ධ වෙන්නේ. මම එහෙම කිව්වොත් ඔබ නම් ඔබේ සම්මත දැක්මට අනුව සතුන් මරණ එක, හොරකම් කරන එක, මත්පැන් පානය කරන එක පාපය කියලා කියනවා. ඒ සම්මුති ධර්මීන්ට අධර්මයන්ට අනුව අපිව කරන්නේ නැහැ කියලාත් කියනවා කර සමාජයේ. මම කිව්වොත් එහෙම මේ සමාජයට බුදුන් වහන්සේගේ ආර්ය සත්‍යයට අනුව සත්වයා සසරට බැඳ තබන පාපය කියන්නේ උපාදානයට කියලා. උපාදානයටයි පාපය කියන්නේ. උපාදානෙන් මිදීමට පින කියන්නේ නෑ, කුසලය කියනවා. අන්න වැඩි. අන්න කරන්න ඕන වැඩි. අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ කියලා නෙවෙයි දස කුසල වල උගන්වන්නේ. මොකක් හරි කුසලයේ කියලා කරන්න දෙයක් උගන්වනවාද? අර ලෝභ දේශ මොහයන්ගෙන් වෙන්වීමනේ කුසලයේ කියලා කියන්නේ. විරති. ලෝකේ නැත්තම් රටේ අපේ රටේ කවුරුත් කියලා නැතුව ඇති උපාදානයේ පාපයයි කියලා. පව් කියලා වෙන જાතියක් කියලා ඇති. නමුත් ත්‍රිපිටකයේ කියවන යනකොට මට තේරෙනවා මේ තමයි පාපය. මේ පාපේ තමයි සත්‍යයට උපාදාන නැවත පාපේ තමයි ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ලබා දෙමින් කාම රූප අරූප භවත්‍රේ ඇවිද්දවන්නේ. එහෙනම් බුදු සමය උපාදානෙන් මිදීම මුල් කොටගත් දහමක් නොවේද? උපාදානෙන් මිදෙන්න ජීවිතේට එක සැරයකින් බෑ, දවසට එක සැරයකින් බෑ. උපාදානය කොහෙද තියෙන්නේ? පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධයයි උපාදාන වෙන්නේ. එහෙනම් පංචස්කන්ධය නෙමෙයිද මධ්‍යස්ථානය? පංචස්කන්ධය තමයි උපාදාන මධ්‍යස්ථානය. පංචස්කන්ධය තමයි උපාදානෙන් මිදීමේ මධ්‍යස්ථානය. මම කියන්නේ ඔක භාවනා මධ්‍යස්ථානය වඩපත් කරගන්න කියලා.
දැන් මම කියන ආපු කාරණේ තමයි බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් මේ ස්කන්ධ පංචකය හටගෙන අසුරු ගසන සැනකින් නැසෙන බව බුදුන් වහන්සේ වදාරනවා ලහු පරිවත්තං. උපමාවක්වත් කරන්න බෑ හටගත්ත ගමන් නැසෙනවා. ඇතැම් හෝ මේ රටේ මේ ස්කන්ධ පංචකය හටගෙන නැසෙන එකට අනිත්‍ය කියලා උගන්වනවා. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ 아무තුන් පහළ වෙන්න ඕන නැහැ. ලෝකේ ඉන්න ඕනෑම පුද්ගලයෙක් ගාව අතීතයේ හිටිය දැන් ඉන්න අනාගතයත් වෙන මේ ස්කන්ධ පහටගෙන නැසෙනවමයි. ඒක අනිත්‍ය නම් ආයේ බුදුහාමුදුරුවෝ උගන්වන්න ඕන නැහැ. නමුත් මේ නැසෙන කාලය තුළ උපාදාන වෙලා නැසෙන්නේ ඇයි? ඒ අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීමේ වැරද්ද නිසා. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොදේවල් ඒ මොහොතේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම නිසා තමයි මේ උපාදානය වෙන්නේ. එහෙනම් අනිච්චං දුක්ඛං අනාත්තා පාඩමක් ඉස්කෝලේ ළමයින්ට සහ වැඩිහිටියන්ට තිබුණට පෘථග්ජන හැමෝගෙම ජීවන දර්ශනය නිච්ඡං සුඛං අත්තා. සසර ගමන යනවා නම් යන්නේ අනිච්චං දුක්ඛං අනාත්තා හින්දා නෙමෙයි නිත්‍ය සුඛාත්ම නිසා. ඒ නිත්‍ය සුඛාත්ම කියන්නේ ස්ථිරයිසපයි ආත්මයි කියන එක නෙමෙයි ඒතං මම යතෝමස්මින් ඒසෝ මේ අත්තා කියන මේ මගේ මම මගේ ආත්ම නිසා. ස්කන්ධ පංචකය තුල නම් උපාදාන වෙන්නේ. ස්කන්ධ පංචකය අපට අවසන් කරන්න බැයිද වීරියෙන් උපාදාන නොවි? ඔන්න ඔකටයි භාවනාව කියන්නේ. ඕන කෙනෙකුට ස්ත්‍රියකට පුරුෂයෙකුට ගිහියෙකුට පැවිද්දෙකුට සබ්බ සංකාර සමතය සඳහා මේ ස්කන්ධ පංචකය යලිඵලයක් හටගන්න හේතුවක් උපාදාන නොවි අවසන් කරන්න දරන උත්සාහයේ වීරිය භාවනාවයි. ඒකටයි අනිත්‍ය කියන්නේ. හේතු ඉතුරු නොවි අවසන් වෙනවා නම් ඒකට තමයි නිවනින් දකින අනිත්‍යවත් ධර්මය කියන්නේ. ඒක පංචස්කන්ධය අල්ලා ගැනීමෙන් උපාදාන වී අවසන් වේ භවගාමී. සංකාර රැස් කරනවා. පංචස්කන්ධයේ මමත්වයෙන් නොගෙන අවසන් කරන්න වීරිය කරොත් එහෙම ඒ නැසෙනවා හේතු ඉතුරු නොවි. එතකොට සංකාර සමතය ආරම්භ වෙනවා. මේ තමයි ත්‍රිපිටකය තුල තියෙන සූත්‍ර දේශනාවල ධර්මයේ තේරුම් ගත්ත පින්වතෙකුට පින්වතියකට ගිහියෙකුට පැවිද්දෙකුට Tamanගේ ජීවිතයේ දුකින් ගලවා ගැනීම සඳහා කරන්න තියෙන වැඩේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. මේ උපාදානය තමයි දුක් ගෙනත් දෙන්නේ. මෙහි ගැටෙන කාරණේ නෙමෙයි පුංචි ප්‍රත්‍යක් විතරයි. උපාදාන හේතු තියෙනවා නම් ඒකෙන් මතුවෙනකොට ආරි සත්‍ය දුක්ඛය. අපි ගොඩක් කතා කළානේ. සබ්බ සංඛාර සමතෝ. දැන් සම්බන්ධ කරමු මේක අපි. කොහාට සම්බන්ධ කරන්නේ? සබ්බේ සංඛාරා අනිච්චාති අදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධිය. මේ ටික තේරුම් අරකට මේ මොනම සංඛාරයක්වත් මමත්වෙන් ගන්න බෑ කියලා තේරුණා නම් ප්‍රඥාවෙන් එහෙනම් සංඛාරයට මුලා වෙන්නේ නැහැ. එහෙනම් ඒතං සඳහා ලබා වෙන මග සංඛාරයන්ගේ අනිත්‍ය බලන එක. මේ ගාථාවේ එහෙම තියෙනවා. මගේ ධර්ම දේශනා 15ක 20ක ඇති ඔබට අහන්න ලැබිලා. චූලසක්ක සත්‍යක සූත්‍රයේ සත්‍යක බමුණ අහපු ප්‍රශ්නය. මේ අපි කරන විගඩම් ගැන අහන්නේ නැහැ. ඔබ වහන්සේ ශ්‍රාවකයෝ හික්මන්නේ කොහොමද? මේ ඒතං සන්තං කරා ළඟා වීම සඳහා උන්වහන්සේ දෙන උත්තරය තමයි මම ශ්‍රාවකින් හික්මන්නේ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලන්න කියලා. ගැලපෙන්නේ නැද්ද? කොහෙන් ගත්තත් මේක ලස්සනට ගලපන්න පුළුවන්. ඒ වුණාට අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලන්න බැරි ඇයි? පාඩම් කරගත්ත අනිත්‍ය වැරදි. අනිත්‍ය ස්ථිර නැහැ. දුක්ඛ දුකයි. ආත්ම ආත්මයක් නැහැ. අනාත්ම. ඉස්කෝලේ පොත එහෙම ඉගෙන ගත්තේ. ඕක තමයි අපිට මේ ඇතුළත දකින්න බැරි ඇස්බැඳුම වෙලා තියෙන්නේ මේක තමයි. අර පාඩම් කරගත්ත වචනවල තියෙන අදූරදර්ශීභාවය. දුර පෙනෙන්නේ නැහැ. නමුත් විපල්ලාස කියන සූත්‍රය අරන් බලන්න. සත්‍ය සසර ඇවිදින්නේ මොනවා කියලාද කියන්නේ? අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිත් සුඛාත්මකට ගැනීමෙන් තමයි සසර ඇවිදින්නේ. සසර ඇවිදින්නේ පවෙන් නම් සසර ඇවිදින්නේ පිනෙන් නම් සසර ඇවිදින්නේ ධානයෙන් නම් එහෙනම් පිනපව ධානය නෙමෙයිද උණ්ඩ නිත් සුඛාත්ම වෙලා තියෙන්නේ? එදින කාරණේ පව පින ධානය නම් ඒව තමයි මිනිස්සු නිත් සුඛාත්මකට ගන්නේ. යදාච සම්බුද්ධෝ ලෝකස්මින් උප්පජ්ජන්ති පබංකරා තේමන් ධම්මං දේසෙති දුක්ඛව සමගාමිනා.
මෙහෙම යනකොට බුදුවර ලෝකේ පහළ වෙලා ධර්මයක් දේශනා කරනවා මේ උපාදානයේ නැමැති දුකින් මිදෙන ක්‍රමය. මොකක්ද ඊළඟ ගාථාවේ තියෙන්නේ? අනිච්ඡං අනිච්චතෝ දක්කුන් දුක්ඛමත් දක්ඛ දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුභං අසුභතද්දසුං සම්මාදිට්ඨි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජගු. හරි නැද්ද? අන්න බුදුහාමුදුරුවෝ පාඩම ඉගෙනනවා ඕන කෙනෙකුට. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දුක්ඛ දේ දුක්ඛ වශයෙන් අනාත්ම අනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් උපාදාන නොවි අවසන් වීම සිද්ධ වෙනවා. එහෙනම් සියලු දුක් උපාදානයෙන් මිදෙනකොට සියලු දුක්ෙන් ඉක්ම යන්න පුළුවන්කමක් තියෙනවා. දැක්කද යදිදං සබ්බ සංකාර සමතෝ කියන පදේ තියෙන බණ? තව එහාට අපි යමු. සබ්බූපදි පටිනිස්සග්ගෝ. සබ්බ උපදි පටිනිස්සග්ගෝ. සියලු උපදි ඉවත් වූයේ ප්‍රහාණ වූයේ වෙයි. දැන් ඉතින් කොහෙද ඒවා තියෙන්නේ කියලා හොයාගන්න වෙනවා. උපදි. උපදි බාහිර ලෝකේ කොහෙවත් හොයාගන්න නැහැ. උණ ගස්වල හරි පොල් ගස්වල හරි පොල් ගෙඩි වල හරි ඇඳුම් වල හරි කොහෙවත් උපදි කියන જાතිය නැහැ. එහෙනම් මොනවද උපදි කියන්නේ කියලා හොයාගන්න වෙනවා. එවිට අපි ඔබට ඉදිරිපත් කරනවා වසර 2ක් 3ක් තිස්සේ පුංචි සූත්‍රයක් කුද්දක නිකායේ තියෙන පද තුනක් තියෙන බිදුර කියලා. නමම විදුර සූත්‍රය. ඒකේ තමයි උපදි සම්බන්ධයෙන් හොඳම තැන තියෙන්නේ. නිසා අපි ඒක හොයාගන්න ඕන. පළවෙනිම පෙන්වනවා ඔබේ ස්කන්ධ පංචකය හෝ කාය සම්බන්ධක එකක් වෙන්න පුළුවන් ඒක. බිදුරායම් බික්කවේ කායෝ. කයත් විරායමින් පොළොවට පස් වෙනවා ස්කන්ධ පංචකයත් හටගෙන නැසෙනවා. ඒ නැසෙන එකට කියන්නේ බිදුරං කියලා. එතකොට කයේ බිඳී යාම හෝ ස්කන්ධ පංචකයේ බිඳී යාම බුදු සමය අනිත්‍ය නෙවෙයි බිදුරං. බිදුර භාවය සිංහල වචනයක් පාවිච්චි කරමු අපි. ඇසෙන් කන කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් සිතට මාරු වෙනවා මේක සිත උපදින නැසෙන එක. ඒ නිසා ඒකට කියනවා චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය. හයක් තියෙනවා. විඥානම් බික්කවේ පබංගුරං. මේ සිත අසුරු ගසන සැනකින් හට ගන්නවා නැසෙනවා නැවත නැසනත් නැසෙනවා. ඒකට කියනවා පබංගුරං. දැන් සිතේ හට ගන්න නැසෙන එකත් අනිත්‍ය නෙමෙයි පබංගුරන්නේ. අනිත්‍ය වැරදිලා නැද්ද එතකොට? මම ඒකයි කිව්වේ. මේක වලා පටලයක්. ඇස් අන්ධකල ප්‍රඥායස අන්ධකලාව වලා පටලයක් මේ අනිත්‍ය පිළිබඳ වැරදි අවබෝධය. පේන්නේම නැද්ද? මේ පද දෙක දේශනා කරන බුදුරජාණන් වහන්සේ තුන්වෙනි පදයක් දේශනා කරනවානේ. ඒකනේ රහස තියෙන්නේ. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. සියලුම උපදි සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී අනිත් දුක්ඛ අනාත්ම තියෙන්නේ දේශනා කරලා තිබෙන්නේ. උපදි සම්බන්ධයෙන් නුවණින් බැලිය යුතු අනිත් දුක්ඛ අනාත්මය කෙස්වල බලන්න, ලොම්වල බලන්න, දත්වල බලන්න, වතු පිටේ බලන්න, හරක බානවල බලන්න, ඉඩකඩම් වල බලන්න, ඇස් දෙකෙන් බලන්න ඉගැන්නුවේ කවුද? අනාතයි. බෞද්ධ සමාජයේම අනාතයි. ඇයි? නොනින් දකින අනිත්‍යක් වෙනකොට ඇස් දෙකෙන් දකින අනිත්‍යක් තමයි පාඩම් කරන්නේ. මම සමාජයට කියනවා මෙහෙම. තථාගත ධර්මය අනුව ගත් කල ස්කන්ධ පංචකයට දේවල් වලින් පිටස්තර මොනවාවත් අනිත්‍ය බලන්න තහනම්. ඒක ආරි දැක්මක් වෙන්නේ නැහැ. ඒ නිසා දත් විරා යන කට්ටිය, මල් පර වෙනවා බලන කට්ටිය, කෙස් සුදුනා බලන කට්ටිය බුදුන් වහන්සේව දාලා අනිත්‍යක් නෙවෙයි දකින්නේ. ලෝකේ ඉන්න ඕනෑම මොඩියෙක් දකින අනිත්‍යක්. මේ බුදු වෙන්නේ ලෝකේ ඉන්න මොඩියෝ දකින අනිත්‍ය දේශනා කරන්න නෙමෙයි, දුකින් මිදෙන මාර්ගයේවත් අනිත්‍ය දේශනා කරන්න. අනිත්‍ය ධර්මයේ බවට පත් කරගෙන උපාදානකින් මිදීම සඳහා අනිත්‍ය පාවිච්චි කරන්නේ කොහොමද කියලා උගන්වන්නයි බුදුරු ලෝකෙට පහළ වෙන්නේ. බලන්න මේකට තිබෙනවා මාගන්ධි කියන සූත්‍රයේ පදයක් අනුපුබ්බේන පුතග්ජනගතෝ කියලා. බුදුන් වහන්සේ වදාළ ආර්ය සත්‍ය ආර්ය පුද්ගලයන් අයින් වෙනකොට ක්‍රමයෙන් ඇවිදින් ක්‍රමයෙන් පුතග්ජනයන්ගේ අතටපත් වෙනවලු. පුතග්ජනයන්ගේ අතටපත් වෙනකම බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය අර්ථය ඒකේ නැහැ.
ඔය පෘථග්ජනයින් විසින් ඇති කළා වූ අර්ථය තමයි අපි මේ සියවස් ගණනාවක් තිස්සේ පාවිච්චි කරන්නේ. දැන් අපට ආයෙත් අනුපුබ්බේන ආර්යගතව කරන්න වෙනවා. ක්‍රමක්‍රමයෙන් අපෙන් පටන් අරන් ඔබෙන් පටන් අරන් ඊළඟ પરම්පරාවල් ක්‍රමක්‍රමයෙන් ආපහු මේ මිනිසාට සැපගෙනක් දෙන්නා වූ මිනිසු දුකටපත් කරන්නා වූ අනිත්‍යක් නෙමෙයි ඒක. මිනිසාට සැපගෙනක් දෙන්නා වූ අනිත්‍ය භාවිතා කරන්නේ කොහොමද කියලා ඔවුන්ට වැඩිපුර ලබා දෙන්න වෙනවා. එහෙනම් උපදි කොහෙද තියෙන්නේ කියලා බලමු. සබ්බේ උපදි. උපදි කියන්නේ කෙලෙස් වලට. උපදි කියන්නේ උපාදාන වලට. අතක තියාගන්න. එහෙනම් උපදි කොච්චර තියෙනවද? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බතුන ආත්ම උපාදාන. එහෙම ගන්න පුළුවන් උපදි කියලා. එහෙම නැත්නම් තව ගන්න පුළුවන්. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පාපින ධානය අල්ලාගත්තොත් මොනවා හරි දෙයක්. අල්ලාගත්තොත්. අල්ලා ගැනීමේදී එක මම බවට පත් වෙනවා, හැවත් ආත්මාර්ථකාමී වෙනවා. ආත්මාර්ථකාමී වුණ ගමන්ගේ හැඟීමට නැසෙන්න බෑ, හේතු ඉතුරු කරලා නැසෙනවා. අන්න උපදි සිදු වෙන හැටි. දැන් පෘථග්ජනයා කියන පුද්ගලයා පව තුලත් උපදි රැස් කරනවා. එතකොට පවේ දුක සහ උපදී දුක දෙකම තියෙනවා. පෘථග්ජනයා කියන පුද්ගලයා පින් රැස් කරනවා. ඒක තුළ උපදිය තියෙනවා. පින් වල ලෞකික සැප තියෙනවා. නමුත් උපදී දුක තියෙනවා. ධානලාභියා ධාන කුසල රැස් කරනවා. ඒකේ ධාන වල සුවය තියෙනවා. නමුත් උපදී දුක ඒත් තියෙනවා. ඔන්න ආරි සත්‍ය දුක කියන එක. අපාගත පුද්ගලයාට තියෙනවා. පින් කරන කෙනාටත් තියෙනවා. ධානලාභීන්ටත් තියෙනවා. අපි දකින දුක නෙවෙයි ඒක එනවා. ඇයි? උපාදානෙන් මිදී නැති බැවින් අපාය ගියත් එහෙන් එන්න වෙනවා. දිව්‍ය ලෝකෙ ගියත් එහෙන් එන්න වෙනවා. බඹලෝ ගියත් එහෙන් එන්න වෙනවා. මොකද කාලේ ඉවර වෙනවා. අර හුලං පුරවන ලද බැලුමක් යම් කාලයකදී හුලන් බැස ගියාම ආපහු බිල පොළොට එන්න ඕන වගේ මේ ඔක්කොම මේවා පුරවන ලද හුලං සහිත බැලුන් වගේ මේ පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර, අනිත්‍යාභි සංකාර. හුලං බහිනවා ටිකක් කල් යනකොට. එතකොට එහෙ ඉන්න බෑ. බලන්න සසර පිළිබඳ උසාවිතර විග්‍රහය. ඒ නිසා මේ පදසන සම්බන්ධයෙන් තව ගාතාවක් තියෙනවා. කායංච විදුරතෝ ඤත්වා විඥානංච පබංගුරං උපදීසු බයං දිස්වා ජාති මරණ මච්චගා. ඔබට දැනගන්න කියලා කියනවා. කායංච විදුරතෝ ඤත්වා. කය අනිච්චං නෙමේ විදුර භාවයට බව දැනගන්න. ඒ කය ගන්න නැතුව රූප වේදනා සංඥා සංකාර පහ කියලා ගත්තත් කමක් නැහැ කාය. මොකද මොහොතකින් විදුරා බෙදෙනවානේ. ඒකට වෙන විඥානේ චක්කු සෝත ගාන જીවහා එහෙ පරලෝ යන්න තියා මෙතනින් ඇහෙන් කනටවත් යන්නේ නැහැ. ඔය විඥානයක් මවුසර බැසගනි කියලා කතා කර කට්ටිය මෙහෙන් විඥාන යනකල් ඉන්නේ මවුසර බැසගන්න. ඒ විඥාන කියන පදේ තේරුම දන්නේ නැති අය. අපි එතන විඥාන කියන පදේ පාවිච්චි කරන්නේ ජීවිතෙන් එහාට යන ආත්මයක් කියන අර්ථය ගන්න. ත්‍රිපිටකේ විඥාන කියන පදේ පාවිච්චි කරන්නේ ඇහැ නිසා චක්කු විඥානය හටගෙන හඳුන්වා දී නැසෙනවා. කන නිසා සෝත විඥානය හටගෙන හඳුන්වා දී නැසෙනවා. චක්කු විඥාණයෙන් සෝත විඥානයටවත් විඥානය යන්නේ නැහැ. ඒක හට ගැනීම සහ නැසීම මුල් කරගත් එකක්. එහෙනම් කොහොමද යන්නේ? ඇසෙන් කරන කනෙන් නාසයටවත් යන්නේ නැතිකොට ජීවිතෙන් එහාට කොහොමද යන්නේ? කවුද මේ බන්ධනේ ඇති කරන්නේ යන්නේ නැත්නම්? ඒකට තමයි උපාදාන කියන්නේ. ඒක තමයි සසර ගමන කෙලවර කරන්නම් උපාදානයෙන් මිදීම මුල් කොටගත් ක්‍රමයක්. උපාදානෙන් මිදීම සිදුවෙන්නා වූ භාවනාවක් හැමෝටම තියෙන්න ඕන. කායංච විදුරතෝ ඤත්වා විඥානංච බබංගුරං. විඥානයත් නිරන්තරයෙන් බෙදෙන බව තේරුම් ගත්තාම. එහෙනම් ස්කන්ධ පහෙන් පහට යන කෙනෙක් නැහැ. මෙලොවින් පරලොවට යන කෙනෙක් නැහැ. මෙලොව පව් එකතු කරොත් පව් වල ඵලයයි අපාය. මෙලොව පින් එකතු කළොත් පින් වල ඵලයයි කාමසුගතිය. මෙලොව ධානය එකතු කළොත් ධාන වල ඵලයයි රූපී අරූපී භවතල. මේක හේතුඵල. හේතුඵල. පව් හේතු නැත්නම් අපාය හතර නැහැ. පින් හේතු නැත්නම් කාමසුගතිය නැහැ. ධාන හේතු නැත්නම් රූපී අරූපී භවතල නැහැ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. ඔය මිනිස්සු කරන්න ඕනේ මේ ජීවිතේ. මම විහිළුවට කියනවා මෙහෙම කතාවක්. හිතන් ඉන්නවනේ මේවා කියලා දෙන්න කට්ටිය ඉන්නවා කියලා පරලෝක ගියාම කොහේ හරි. අපාය ප්‍රධානියාම රජුරෝ එතෙන්ද ගිහින්නේ පාර වරද්දන්න යවුවා කියලා දෙන්න දන්නේ නැහැ. ඉන්නවා නම් උපකල්පනය යටතේදී.
දිව්‍ය ලෝකේ ප්‍රධානියා සක්‍ර දේවේන්ද්‍රය අයත් ගිහින් ඉන්නේ උපාදානයේ මුල් කොටගෙන පින උපාදාන කරන. එයා ඕක කියලා දෙන්න දන්නෙත් නැහැ. උපාදානෙ මෙතන හැට එයා කියලා දෙන්න දන්නේ නැහැ. හිනුදාවට අනුවගත් කල බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා බඹලෝ ඉන්නේ කෙනා. එයා උපාදාන කරගෙන ඉන්න තමයි ධානය උපාදාන කරගෙන එතන ඉන්නේ ඔය. එයා ඕක කියලා දෙන්න දන්නෙත් නැහැ. ඒ නිසා සක්‍ර දේවේන්ද්‍රයා හරි යම රජුරු හරි මහා බ්‍රහ්මයා හරි උපාදානෙ මෙතන හැට කියලා දෙන්නේ නැහැ එහෙ ගියාම. ඒක කියලා දෙන්නේ ඔය තුන් දෙනාටම ප්‍රධානියෙක් ඉන්නවානේ දේවාති දේව සක්කාති සක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම කියලා තුන් ලෝකාග්‍ර කියලා කෙනෙක්. අර අවුරුදු 2600කට 700කට ඉස්සෙල්ලා ಭಾರತේ පහළ වෙලා සිද්ධාර්ථ ගෞතම කියලා හොයාගත්තේ ඔය අනාත්ම දර්ශනේ. එයා තමයි තුන් ලෝකාග්‍ර. එයා තමයි ඒක කියලා දෙන්නේ වෙන කාටවත් කියලා දෙන්න බෑ. එයාගේ සරණ යන්න එයා කෙරෙහි ගෞරවයක් ඇතුව පාරම්පරික බෞද්ධ උපන් වශයෙන් උපන්නා වූ අපි ඇයි මේ එයා නැත්නම් උන්වහන්සේගේ මේ ධර්මයේ අගේ තේරුම් නොගන්නේ? මම පොඩි උදාහරණයක් කියනවා. මම පාරේ යනවා දකින්න ඇතෙක් නැත්නම් අලියෙක්. මම ළඟින් දකින්න යතාගාව මිනිස්සෙක් යනවා ඇත් ගොව්වා. මම දකින්න එයාගේ තියෙනවා කරේ නැත්නම් අතේ හෙන්දුව. මම දකින්න ඔහුගේ අතේ තියෙනවා ඊට වඩා කුඩා දෙයක් කෝටුව. මේ මට කල්පනා වෙන දේවල් මම ඔය කියන්නේ. බැලුවම ඇතාගෙන් 10000න් එකක් තරම්වත් නැහැ. මේ කෝටුව. ඇතාගෙන් 10න් එකක් වරක්වත් නැහැ හෙන්දුව. ඇතාගෙන් 100න් එකක්වත් නැහැ මිනිස්සයා. ඒ කියන්නේ මේ තුනම අල්ලලා විසි කරන්න පුළුවන් විසි කරලා කැලේට යන්න පුළුවන්. ඒ ඔහුට උගේ தත්ත්වය තේරෙනවා නම්. අවාසනාවට ඇතාගේ தත්ත්වය තේරෙන්නේ නැහැ. අර පුංචි කෝටුවට බයයි. ඇතාගේ தත්ත්වය තේරෙන්නේ නැතුව වාගේ බුද්ධෝත්පාදයේ උපන් මිනිසුන්ට බුද්ධෝත්පාදයක මිනිසුන් වශයෙන් උපදීමේ වටිනාකම සදහම් හැමීමේ වටිනාකම තේරෙන්නේ නැහැ. හිනමවමවා ඉන්නවා. ඒක තේරෙන්න ඕන. තේරෙන්න නම් ඊට අදාළ මෙබඳු ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා කරුණ තේරුම් ගන්න ඕන. ආත්මයක් නැත්නම් මේ මොකටද මේ පව්පින් විපාක ඔස්සේ ගැලවෙන්න බැරි තැන් වලට ගිහිල්ලා ආයෙ ගැලවෙන්න බෑ. වෙන ආගමික දුනක් බෑ, වෙන ලෝකයකට ගියත් ගැලවෙන්න බෑ. ඊට පස්සේ උපාදානයේ විඳින්නයි තියෙන්නේ. ගැලවීම මධ්‍යස්ථානයේ මෙහෙ තියෙන්නේ. මේ ගැලවීම මධ්‍යස්ථානයේ භාවිතාවට ගන්නේ නැත්නම් ඒ පිළිබඳව අක්කන සූත්‍රයේ ඇනුම් පදයකුත් කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. ඒ ආයත කොහොමද ඇනුම් පදේ තියෙන්නේ? යේ කනං නාදි ගච්ඡanti අතිනාමෙන්ති තේ කනං. තථාගතයන් වහන්සේ මනාකොට දේශනා වූ සද්ධර්මයේ තිබියදී manuss ලාභං ලබ්දාන සද්ධම්මේ සුප්පවේදිති. manuss ලාභේ ලැබලක් තියෙනවා, සුප්පවේදිත සදහම් හම් වෙලා තියෙනවා. ඒ දෙකෙන් කරන්න පුළුවන් වැඩේ ගැන සැලකිලිමත් වෙන්නේ නැති එකට කියනවා අදිගච්ඡanti කියලා. එහෙනම් හුස්සනේක් මාගේ කෙනෙක් බවට පත් වෙනවා අතිනාමන්තිසේ කණන්. ආයේ කවදා මේ හේතු එකතු වෙයිද කියන්න බෑ. ඒ නිසා බුදුවරු එලි කරන සදහම්මේ වටිනාකම Tamanට තේරෙන්න ඕන. නමුත් මේ සදහම්මේ වටිනාකම තේරුම් ගන්න බැරි විදිහට කවියට විරුදුවට සහ වෙනත් වලට ප්‍රබන්ධ කිරීම තුළ සංගීත සම්දර්ශනයකින් දෙන ආස්වාදයේ බණ වලට හුරු කරන් තියෙනවා. කවි මඩුවක තියෙන ආස්වාදයට හුරු කරන් තියෙනවා බණත්. අන්න එහෙමයි අර අනුපුබ්බේන පුත්තජනගතෝ කියන බවට පත් උනේ මේ සත්‍යක් තේරුම් කරගෙන අනුගමනයේ ප්‍රතිපදාවක් දේශනා කරන දහම ආපහු වින්දනීය සුඛයේ පැත්තට හරවලා කලක් තිස්සේ. මම නම් සාමාන්‍යයෙන් මෙහෙමයි කියන්නේ. අපේ බහුතර බෞද්ධයින්ට පිනෙන් එහාට යන බණක් නැහැ, දහමක් නැහැ මේ බුද්ධ ආගම තුළ. ඒ අර සංඛාර ගැන දන්නේ නැති නිසා. සංඛාර නිරෝධය කියලා මාර්ගයක් තියෙනවා, ඒක ගැන දන්නේ නැති නිසා. ඉඳ සංඛාර රැස් කිරීමම සැපයි කියලා හිතන් ඉන්නවා. දැන් හොයා ගන්න ඕන අපි. උපදීසු බයං දිස්වා. උපම් බය ගැනක් දෙනවා කියන්නේ උපදිනේ. එහෙනම් ජාති මරණ මච්චගා ජාති මරණ ඉක්මවා යන්න වෙන උපදීන්ගේ බය දකින්න වෙනවා.
කායංච විතරෝ ජාත්වා විඥානංච බබංගුරං උපදීසු බයං දිස්වා. අන්න ඔබේ මේ උපදිය කොහෙද එන්නේ බලන්න ඊට පස්සේ. ඔබට යම් හැඟීමක් ආවහම ඔබේ කායට නෙමෙයි මේ හැඟීම එන්නේ හිතට. ඔබ මේ හැඟීමට ආසක්ත වෙනව නැත්නම් වහල් වෙනවා. එවිට ඔබ ළඟ ඉන්නා වූ මේ ප්‍රියංකර මව ප්‍රියංකර පියා ප්‍රියංකර ගුරුවරයා ප්‍රියංකර සැමියා ප්‍රියංකර පුරවැසියා ඕන කෙනෙක් ප්‍රියංකර කියලා කියන්නේ එතන ප්‍රියශීලී මොහතකින් අතුරුදහන් වෙනව නේද? රාක්ෂයෙක් වගේ වෙනව නේද? ප්‍රේතෙක් වගේ වෙනව නේද? යකෙක් වගේ වෙනව නේද? ඒ ආවේශයයි. ඔබ නෙවෙයි. ඔබේ කය නෙවෙයි. ඒ ද්වේෂයේ ආවේශයයි. එතකොට ඔබ ද්වේෂයයි. මේ බුදුදහමේ ඔබ නැත්නම් මම අකුරු දෙකකුත් නෙමේ ශරීරයක් නෙවෙයි. ඒ මොහොතට මේ සිතට ආවේශ වෙන්නා වූ බලවේගය ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේවට තමයි බුදුසමයේ මම කියන්නේ. ඒවා අයිති මායයට. ඒවා කවදාවත් මිනිස්සුන්ට යහපත ලබා දෙන්නේ නැහැ, දුක්මයි දෙන්නේ. එනිසා ඒකට තියෙනවා සූත්‍රයක පෙන්නලා වචන පහක්. මේ ලෝභ දේශ මොහ තුන සම්බන්ධයෙන් අන්තරා මල, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා පච්චත්තිකා, අන්තරා වදකා ඇතුලේ ඉන්න මලකඩ අමිත්තා මිත්‍ර නොවන වදකා වද දෙන පච්චත්තිකා පසමිතුරු ඒ කියන්නේ මිතුරු ස්වභාවයෙන් හිටියට හතුරුකම් කරන මොනවටද මේ පෙන්වන්නේ? ඔබ ළඟ තියෙන උපදීන් වලට මේ කියන්නේ. දැන් මිනිසුන්ට දුක් ගෙනත් දෙන්නේ බාහිර ලෝක සංසිද්ධියෙන් මේ උපදී නේද? උපදී ටික හිතෙන් අයින් කරන්නේ කොහොමද? උපදී ටික බරපතල වෙන්නේ කොහොමද? බලවත් වෙන්නේ කොහොමද? අන්න පෘථග්ජන පුද්ගලයා කියලා කියන ජීවත් වෙනකොට මේ උපදී සංඛ්‍යාව වැඩි කරගන්න කෙනාට. ඒ නිසා තථාගතයන් වහන්සේ විසාකාවට වදාරනවා යේසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේ සම්දුක්ඛානි ජීවත් වෙන්න ගිහිල්ලා මේ ඇසෙන් කනෙන් නාසයෙන් ඇලෙන කර්ණ හේවත් උපාදාන 100ක් හදාගත්තොත් 100ම දුක් විඳින්න වෙනවා. අන්න අපිට තේරෙන දෙයක් තමයි ජීවිත අවසානයේ දක්වා උපාදාන වැඩි කරගත්තාම දැන් මිදෙන්න කාලයක් නැහැ. ආච්චිලා සීලා ලොකු ස්වාමීන් වහන්සේලා එක කරේ නැහැ හින්දා ඊළඟ પરම්පරාවෙත් අන් එනවා උපදි ටික වැඩි කරගෙන පස්සේ තමයි භාවනා කරන්න ඕනේ. දරුවන්ට අවුරුදු 15 20 දෙන්න පුළුවන් නම් මේ උපාදාන වෙන එක වළක්වන ක්‍රමය. එතකොට 100ක් නැහැ 15ක් විතරනේ තියෙන්නේ. 15 අයින් කරගන්න තව හොඳටම කල් තියෙනවා. බලන්න මේ පරිහාන ධම්ම සූත්‍රයේ පෙන්වන්නේ මේ උපාදාන වැඩි කර ගැනීමෙන් මිනිස්සයා දුකටපත් වෙන හැටි. ජීවිතේ දුකයි නෙවෙයි එහෙනම් බුදු සමයේ උපාදානයන් තමන් කරගන්න වරදක් මමත්වෙන් ගැනීම තුළ ඒ නිසායි තමයි මේ ආරි සත්‍ය දුක්ඛෙ හිමි වෙන්නේ. ඒ විතරක් නෙමේ සූත්‍රයේ පෙන්නන උපාදාන එකක්වත් නැති විට දුක් එකක්වත් නැත. ඒ උපාදාන නැති වෙන්න මැරිලාම නෙමෙයිනේ. ඒ උපාදාන නැති වෙන්න අනාගත බුදුරජාණන් වහන්සේ ශාසනය නෙමෙයිනේ. අන්න උපාදාන එකක්වත් නැති තැනට හිත ගේන්න බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ නැත්නම් ධර්මයේ කියලා එකක් පාවිච්චි කරන්න කියලා වදාලා. ඒක කුමක්ද? අර කටේ කිරිසුඳු ගියේ නැති කාලේ ධම්මන්තරණං ගච්ඡාම කිව්වා තමයි. නමුත් ඒ කටේ කිරිසුඳු ගියේ නැති කාලේ ධම්මන්තරණං ගච්ඡාම කිව්ව කිසිවෙක් ධම්මන්තරණං ගච්ඡාම අවල සැබෑ අර්ථය දන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි පාවිච්චි කරන්න ඕන කොතෙන්ද කියලා එයා කවුරුත් දන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි පාවිච්චි කරන්න ඕන වාහන එලවන්න නෙවෙයි. ගස් කපන්න නෙවෙයි. දුකින් මිදෙන්න. උපදීන්ගෙන් මිදෙන්න. උපාදානයන්ගෙන් මිදෙන්න. එතකොට එහෙනම් ධම්මන්තරණං ගච්ඡාමි වළංගු සීමාව වර්තමාන ස්කන්ධ පංචකයයි. වර්තමාන ස්කන්ධ පංචකය තුල ධර්මයේ සරණ කර ගැනීමෙන් උපදින්ගෙන් මිදෙන්න පුළුවන්. කොහොමද? සබ්බේ උපදී අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා.
ඒ කියන්නේ අර අපි කතා කළා වූ ස්කන්ධ පංචකයේ ලෝභය, ද්වේෂය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මොනවාවත් උපදී. ඒවා තමයි ඔබේ මායයෝ නැත්තම් කොට දුක් ගෙනත් දෙන්නේ. දැන් මොවුන් පිටමං කරන්න ඕන. ගෙදර කුලියට අරගෙන ඉන්නවා කියලා හිතා ගන්න කවුරු හරි කෙනෙක් හිතවත් මොාවෙන් තමයි එන්නේ. නමුත් ආපහු තේරුම ගෙදර තියෙන වැරදි අඩුපාඩු ටික පිටට දෙලා අපිව අමාරුවේ දානවා. එහෙනම් එයා කරදරකාරයෙක්නේ. එහෙනම් ගෙදරින් පිටමං කරන්න ඕන. මේ ස්කන්ධ පංචකේ නෙමෙයි ගෙදරින් මේවා පිටමං කරන්නේ කොහොමද? යලිත් හට නොගන්නට හේතු ඉතුරු නොකර අවසන් කිරීමෙන්. අන්නේ යලිත් හේතු ඉතුරු හට ගන්නට හේතු ඉතුරු නොව අවසන් කිරීම කියන්නේ බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය. අනිත්‍ය බලන්න ඕනේ. ඒ උපදේශු අනිච්චා දුක්ඛාය පරිණාම ධම්මන්නේ. උපදි සම්බන්ධයෙන් අනිච්චං කියා ඉන්න බෑ. උපදි අල්ලා නොගැනීමෙන් සිදුවන දේ අනිත්‍යයි. එහෙනම් දෙවෙනි පදෙත් හරියනවා නේද? සබ්බූ පදිපටිනිස්සග්ගෝ. සියලුම උපදීන් වෙන් මිදුනේ වෙයි. ඒතන්. එතෙන්ද යන්නේ මේ අපි පාර කතා කරන්නේ. සබ්බූ පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ. තව වචනයක් ආවා. තණ්හාව සෙව්වේ වෙයි. දැන් ඉතින් මම උපන් පුංචි කාලේ සමාජයේ අපේ වැඩිහිටියෝ කල්පනා කළේ තමන් සතු සියල්ල පන්සලට පූජා කරුවොත් හරි සමාජ සේවා මධ්‍යස්ථානයකට පූජා කරුවොත් හරි තණ්හාව නැති වෙයි කියලා. දෙන්න ඕනේ තණ්හාව නැති කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් මේ වැඩියෙන් ලබන්න දෙන අය ඔක්කොම තණ්හාව තවදුරටත් වඩනවා. ඔවුන් ළඟ සැබෑ දයාවක් පරිත්‍යාගශීලීත්වයක් නැහැ. ඔවුන්ට කිව්වොත් හම්බ වෙන්නේ නැහැ කියලා දෙන්නේ නැහැ. ඔවුන් මේ දෙන්නේ එකට 10ක් නැත්තම් වැඩිපුර ආපහු හම්බ වෙන නිසා. ආත්මාර්ථය නෙවෙයි එතකොට තියෙන්නේ. නමුත් මේ දෙන්න ඕන තියනවා නම් නැති අය මේ සමාජයේ ඉන්නවා. ඔවුන් කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඔවුන්ගෙන් ලබා ගන්නා වූ පිළිසරණ දැකලා සතුටු වෙන්න මිසක් ලබන ආත්මයට ගන්න නෙවෙයි. ඒ බාහිර එක ත්‍යාග, පරිත්‍යාග. තව මේ ඇතුලේ වැඩක් තියෙනවා. තණ්හක්කය ඔහොම කරන්න බෑ. තමන්ට අනිත් අයට වඩා යම් යම් සැප සම්පatti වෙනවා නම් ඒවා යනකොට ගෙනියන්නෙත් නැත්නම් ඕවා වැඩියෙන් පරිස්සම් කරන කරදරයක් නම් තමන්ගේ ආර්ථිකය බිඳුවට වටා ගන්නෙත් නැතුව තමන්ට ජීවත් වෙන්න තියාගෙන මේ තමන්ට තියෙන දේවල් නැති අය වෙනුවෙන් කැප කරන්න පුළුවන් නම් ඒක තුළ නැද්ද සතුටක්? අඬ බෙර ගැහුවේ නැති වුණාට නම් ගැහුවේ නැති වුණාට ඒක වරදක්ද? ලෝකේ ඕන කෙනෙක් පිළිගන්නවා ඒක සත්පුරුෂ ක්‍රියාවක් කියලා. ඒ ලෝකේ ඕන කෙනෙක් පිළිගන්න ලෝකේ ඕනෑම මිනිසෙකුට කරන්න පුළුවන් ඕනෑම ආගමක තියෙන එක බුදුරජාණන් වහන්සේගේ දහම වෙන්නේ නැහැ. ඒක උපාදානෙන් මිදීම තේරුම් ගත්ත ආර්ය පුද්ගලයන්ට පවණක් ආවේනික දහමක් තණ්හක්කය කියන එක. කොහෙද තණ්හාව තියෙන්නේ දැන් අපි හොයන්න වෙනවා. මුලිනුත් කිව්වා පැහැදිලි කිරීමේදී. තණ්හාව තියෙන්නේ ස්කන්ධ පංචකය තුල. ස්කන්ධ පංචකයට එන්නේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ, ධම්මේ, දොරවල් හයෙන් අරමුණු හයක්. එහෙනම් රූපේ මුලාව රූප තණ්හාවයි, ශබ්දේ මුලාව ශබ්ද තණ්හාවයි අර ඉස්සර ගන්න ඔක්කොම. ඔන්න කාම තණ්හාව. ඒ තණ්හාවනේ තණ්හක්ඛය වෙන්න ඕනේ. කොහොමද මේක රැස් වෙන්නේ? කොහොමද සේ වෙන්නේ? අපි හොයාගන්න ඕන. එතකොට මට මතක් වෙනවා අච්චමගව තිබිච්ච සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පාඩ දෙකක්. ඒ කාලේ නම් නිකන් කියලා පාඩම් වුණාම තේරුම දන්නේ නැහැ. දැන් තේරුම දන්නවා. චක්කු ලෝකේ පීරූපං සාත රූපං ඉත්තේසා තණ්හාය uppajjamaano uppajjati එත්ත නිවිසමානෝ නිවිසති එත්ත පහියමානෝ පහියති. අන්න රහස තියෙනවා. ඇහැ තමයි ජීවත් වෙන්න ගිහින් ඇහැට හම්බ වෙන රූප ආරම්මණය තමයි අපි මිහිරි වශයෙන් අරගෙන මම කොට ගන්න. රූපේ මමයේ මම රූපේ රූපේ තුල මායත මාතුල රූපයත්. එතකොට ඇලෙනකොට රූප තණ්හා උපදිනවා. ඇසේ අරමුණ තුල රූප තණ්හා උපදිනවා. uppajjamaano uppajjati. නැවත නැවතත් හොඳයි සපයි සාන්තයිල ගත්තොත් නැවත නැවතත් ඒක වාසය කරනවා. නිවිසමානෝ නිවිසති වාසය කරනවා. හේ තණ්හාව. ඒ මගේ මම මගේ ආත්ම කොට ගන්නා නිසා. මගේ මම මගේ ආත්මකට ගැනීම අතහැර දැම්මොත් අල්ලා ගන්න නැත්නම් එත්ත පහියමානෝ පහියති ඇහැ ඉතුරු වෙලා තණ්හාව ප්‍රහීන වෙනවා.
දැන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සය විද කාම තණ්හාවක් ප්‍රහීන කරන්න තියෙනවා නේද? එතෙන්ට යන්න, ඒ තන් හොයන්න. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට කාම තණ්හා. ඒ අරමුණු කෙරෙහි තියෙනා වූ මමත්වෙන් ගැනීම. මේ රූප ශබ්ද ගන්ධ රස වෙනුවට රූප ශබ්ද ගන්ධ වලට එහා ගියා වූ අරමුණක් හම්බ වෙනවා ධානා අරමුණු කියලා. ඒක රූප ශබ්ද ගන්ධ රසෙන් මාරුවීමක් නෑ. එයම බොහෝ කල් පවතිනවා. හැබැයි ලෞකික. එය නිවන කියලා හිතා ගන්නවා. මොකද ඒකේ සංසිඳීමක් තියෙනවා ටිකක්. මේ ඒතං සන්තං නොඋනට ඒකේ තියෙනවා යම් ආකාරයක සංසිඳීමක්. ඕක තමයි නිවන කියලා හිතා ගන්නවා. ඒකට ඇලෙනවා. ඒකට කියනවා භව තණ්හා. එහෙනම් රූපී අරූපී බඹලවල ඉන්න කට්ටියට තියෙන භව තණ්හාව. අපිට නෙමෙයි. ඒකට ඇලිලා ඉන්නේ. මේ තව જાතියක් ඉන්නවා. අපින්තව දෙකකුත් නැහැ. මේ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මේ කයත් තිබුණාමනේ මේක මේ කරදරේ. මැරුණාම ආයෙ උපදින්නේ නැහැ. එතන තමයි ඒතන් සන්තං ඒතන් පනිතං. එතන කරදරයක් නැහැ. ඒක තමයි භව තණ්හා. මැරුණාම උපදින්නේ නැහැ කියන කට්ටිය. දැන් අපිට මේ විභව තණ්හාවක් නැත්නම් භව තණ්හාවක් නැත්නම් අපිට තියෙන්නේ කාම තණ්හා. කාම තණ්හා නැති කරන්න නම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් පරිදි ඇයි කනයි නාසය දිවයි කයයි පහෙන්ම භාවනා කරන්න පුළුවන්. හයෙන්ම. ඒක දන්නේ නැති කට්ටිය ඇත්ත එක පියාගෙන මොකද්ද කරනවා භාවනා කරනවා කියලා. දැන් මෙතන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අනුබද්ධ කරන්න වෙලාවක් නැහැ. තව දවසක අපි එක කතා කරමු මාධ්‍යට ඇහෙන්න. ඒ නිසා ඇස් අරගෙනම කරන්න පුළුවන් දෙයක් තමයි මේ වැඩේ. පියාගන්න කියලා නෑ. එතකොට වර්තමාන අරමුණ තුල තියෙන දෙයක් මේ තණ්හාව කියන්නේ. රූපය, රූප තණ්හා. ශබ්දය, ශබ්ද තණ්හා. ගන්ධය, ගන්ධ තණ්හා. ඒ තුල තියෙන මමත්වෙන් ගැනීම. මමත්වෙන් ගත්තොත් හේතු ඉතුරු වෙන්නේ. මමත්වෙන් ගත්තේ නැතත් නැති වෙනවා. මමත්වෙන් ගත්තත් නැති වෙනවා. මමත්වෙන් අරන් නැති වුණොත් හේතු ඉතුරු වෙනවා. මමත්වෙන් ගන්න නැතුව නැති වුණොත් හේතු ඉතුරු නොවින අවසන් වෙනවා. ඒ තමයි තණ්හාව නැති වෙන හැටි. අනාගත ඵලයක් උපදවන්න හේතු ඉතුරු නොවෙන්නේ නම් අபிසංකාර වෙන්නේ නැහැ. අபிසංකාර වෙන්නේ නැති එකට කියනවා අවිසංකාරගතං චිත්තං කියලා. පැටලෙන්නේ නැහැ බන්තර තියාගන්න. ඕනතරම් ත්‍රිපිටකයේ වචන තියෙනවා. විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජිකා තණ්හාවශය වේ කියලානේ තියෙන්නේ. සිත සංකාරගත වීම නතර වුණා නම් තණ්හාවශය වෙනවා. කරන්න ඕන වැඩේ නෙමෙයි තියෙන්නේ. සබ්බූ පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ. එනං ළමා කාලේ ඉඳලා ධර්මයේ තේරුම් ගන්න නැති තාක්කල් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තණ්හා පවඩ්ඩති නැත්තම් වැඩෙන මාර්ගය අපි යන්නේ. ඒකට තමයි අනුසෝතගාමී කියලා කියන්නේ. ඔන්න බුදුන් වහන්සේ පටිසෝතගාමී සමාජයක් හදන්නේ මේක ෂය කරන මාර්ගය ආරම්භ කරන අය. ඉවර කරන අය. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාතිනේ. වර්තමාන ස්කන්ධ පංචකේ වැඩෙන තැනක් වෙනකොට ෂය කරන තැනක් බවට පත් කරගන්න පුළුවන් වෙන්න වෙනවා. ඒ අල්ලා නොගැනීමෙන්. ඒකට පාලියෙන් තියෙන වචනේ බහලා ඇති මගෙන්. උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා අපරිත්තස්සනංච. මහණෙනි ස්කන්ධ පංචකේ අල්ලා ගැනීමෙන් තෙවුල දේශනා කරමි. අල්ලා ගන්න නැත්නම් තෙවුල දේශනා කරමි. තවත් වචනයක් තියෙනවා. යංකෝ භික්ඛවේ අනුසේති අනුමීයති තේන සංකං ගච්ඡති. ඔබ මේ ස්කන්ධ පංචකය මනින්න ගිහින් හේතු අනුසේති අනුසය ඉතුරු කරයිද? අනුසේති කියලා කියන්නේ හේතු ඉතුරු කරයිද? එයින් තමයි දුක නැමැති සංකත ධර්ම හටගන්නේ. තේන සංකං. එයින් තමයි ලෝභ දේශ මොහ දුක් නැමැති සංකත ධර්ම හටගන්නේ. ඒක තමයි සංකත ධර්ම කියලා කියන්නේ. යං නානුසේති නානුමීයති. ඔබට මේක අනුසේතියන් නැතුව අවසන් කරන්න පුළුවන්ද? නතේන. එයින් එහෙනම් සංකත ධර්ම හටගන්නේ නැහැ. ගැලපෙන්නේ නැද්ද එහෙමනම් එතෙන්ද? නානුසේති. අනුසේ හේතු ඉතුරු නොකර අවසන් කිරීම. භාවනාව. ශනේකින් කරන්න බෑ, එක දවසකින් කරන්න බෑ. තේරෙනකොට ක්‍රමානුකූලව ටික මේ ප්‍රවිෂ්ඨ මාර්ගය ආරම්භ වෙනවා. දැන් මේ අනාගතයට නොතැබීම තුළින් ඇතුළත හිස් වෙනවා.
ඒ ඇතුළත හිස් වෙන්න තමයි ඒතං සන්තං ඒතං පනිතං වල හැටිය තේරෙන්නේ. නැතුව නිකන් පළවෙනින් වචන කිව්වට තේරෙන්නේ නැහැ. එය මේ ලෝකෙට මුහුණ දීමේදී කොතරම් සාන්ත ස්වභාවයක් ගෙනත් දෙන්නේද අපි අවුල් නොකරන්නේද කියන එක තේරෙනවා. ඒක උදාහරණයක් විතරක් කියන්නම්කෝ. තනමතක නැහැ මට. බුදුදහමේ පොතකත් නෙවෙයි තියෙන්නේ ලෝකේ කිව්ව පොතක් කියවනකොට හම්බ වෙන්නේ. ලෝකේ පරිවර්තිත ඉංග්‍රීසි පොතක් සිංහලට පරිවර්තනය කරලා දෙන එකක් කියවනකොට තමයි ආමෝනේ උදාහරණය. ඒ කියන්නේ අපි කියවපු පොත්වල ඒක තිබුණේ නැහැ. ඊට සමාන දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගමනක් වරිනවා. මේ උන්වහන්සේගේ ධර්මයේ ප්‍රචලිත වීම තුළ පාඩු වෙන පිරිසක් ඉන්නවා බමුණෝ. වහරව දෙනවානේ. වට කරගෙන බනින්න පටන් ගන්නවා. ගැහුවේ නැහැ අන්තම්. හොඳටම ඉතින් අක්කොස බාරද්දාජා හිම අක්කොස කියන එකේ තේරුමත් ඒකනේ. ඈ හොඳ වචන කියන්නේ නැත්තේ. පරස වචන. දැන් ඉතින් උන්වහන්සේ අහගෙන ඉන්නවා. ඔවුන් කියලා ඉවර වුණා. එතකම්ම උන්වහන්සේ ඒක ප්‍රතික්‍රියාවක්වත් දක්වන්න වචනකට ගියේ නැහැ. දැන් කියනවා, පදාරනවා. මම මේ එහා ගමට තමයි වැඩම කරන්නේ. මම හිත ආපහු එනවා. තවත් බයින්ඩ් දේවල් තියෙනවා නම් ඒකට කරලා තියාගන්න. අර බාරගත්තේ නෑ නේද? බාර ගන්නා ඇතුළත නැති විට මේවා බාර ගැනීමක් නැත. මේ දුක් ඇති කරන්නේ බැනීම නෙමෙයි බාර ගැනීමයි. ඔය බාර ගන්නා හිස් වෙන්න ඕන ඒතං සන්තං ඒතං පනිතං තේරෙන්න. එහෙනම් මේක ඇතුළත හිස් කිරීමක්. ඇතුළත හංගවා තැනීමක් නෙමෙයි. තවත් වචනයක් කියලා තිබුණා. ඔබේ ඔය චෝදනාවලට මම උත්තරයක් දෙන්න පුළුවන් අවුරුදු 35ට නැත්නම් 29ට ඉස්සරලා ඔබට මාව හම්බ වුණා නම් 35න් පස්සේ මට ඔය උත්තර දෙන්න දෙයක් නැහැ. අවබෝධයටපත් වූ තැනැත්තා. දැන් ඇතුළතින් එන්න දෙයක් නැහැ. ලෝභ නැහැ, දේශ නැහැ, මෝහ නැහැ අරවනේ සමතු වෙන්න. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාණං කියන්නේ. ඔය මිනිස්සු කරන්න ඕන දෙයක් නේද පෙන්වන්නේ. එතකොට එහෙමනම් අපට මේ කරුණ පැහැදිලි කර දුන්නාම මේ අපි පාවිච්චි කරන අසකරනාසය දිය කයම මේ පාවිච්චි කරන්නා වූ කයම අපට උදව් කරගන්න පුළුවනි මේ භව නිරෝධගාමීත්වය සඳහා. ඒතං සන්තං ඒතං පනිතං තන හඳුනා ගැනීම සඳහා. ඒකට සබ්බ සංකාරයේ සමතය අවශ්‍යයි. සියලු උපදීන්ගේ සංසිඳීම අවශ්‍යයි. ඒ ඔක්කොම එක වචනයක් වෙ තිබුණාට තණ්හක්ඛය අවශ්‍යයි. තණ්හක්ඛය වෙන්නේ නැහැ පු탁ජනයෝ ගාව. ආර්ය පුද්ගලයා තමයි ස්කන්ධ පංචකයේ අනාත්මය පාවිච්චි කරමින් මේ තණ්හාව ශේපටපදාවට යන්නේ. සැබවින්ම භාවනා කරන්නේ ආර්ය පුද්ගලයෝ. සැබවින්ම තෙරුවන් සරණ වෙන්නේ සෝවාන් වලින් සිත අකෘදාගාමී අනාගාමී අරිහත් දක්වා. අර පු탁ජන කාටවත් මේ ආර්ය සත්‍ය තෙරුවන් කියන වරුණාම සරණක් නන්නේ. කියලාවත් තියන්නම්කො රටට දැනෙන්න. හිතන් ඉන්නවනේ මේ පුංචි කාලේ මේක කිව්වම දැන් අපි තෙරුවන් සරණ කියලා. නැත්තම් දහම් පාසලේ පොතේ තියෙන විදිහට තුන් සැරයක් කියනවා දැන් තෙරුවන් සරණගත වෙලායි කියලා. නෑ මේ තණ්හාව ෂේ කිරීමට තමයි මේ තෙරුවන ස්කන්ධ පංචකය තුළ සරණ වෙන්නේ දුකින් මිදීමට. අන්තිම වචනටත් යනවා අපි. විරාගෝ. තණ්හක්කයෝ විරාගෝ. රාග විරාග මනේජ මසෝකං. වචනක් තියෙනනේ. රාගෝ සාමාන්‍යයෙන් රූප රාග අරූප රාග කියන වචන දෙකක් පවත්වන සංයෝජන බැමි වල උඩ පහේ මේකේ තියෙනවා කාම රාග ව්‍යාපාද කියලා. අර ඒක තමයි ඔය පෙන්වන්නේ. මෙහි කාමේ නම් අරමුණට තිබෙන ඇල්ම. ඒ වෙනුවට තමයි රූප ශබ්ද ගන්ධ රස වෙනුවට රූපී ධානයට තැල්මන්න රූප රාග. අරූපී ධානයට තැල්ම අරූප රාග. ඒවා අපට ඕන නැහැ මෙතන. මේක මේ බාහිර ලෝකයේ හෝ ඇහි තියෙන දෙයක් නෙමෙයි. මේ දෙකේ උදව්වෙන් අපි හදාගත්ත දෙයක්. එහෙනම් ඒකට කියනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා. හරි ලස්සනයි. පුරුෂයාට නැත්තම් ස්ත්‍රියට කාමයේ කියලා කියන්නේ බාහිර වස්තු වල තියෙන දෙයක් නෙමෙයි. Taman හදාගත්ත සංකල්පයක්. සංකල්පයක් කියන්නේ හිතවිල්ලක්. දැන් හතුරා අපි හිතේ හදාගන්නේ නැද්ද?
ඒ හදාගත්ත හිතවිල්ලක් නෙවෙයි 14 කියන්නේ. ඉස්සෙල්ලා මිතුරෙක් වෙලා ඉන්නවා මොනවා හරි කාරණේ නිසා අපි 4ක් බවට පත් කරලා හිතවිල්ල 4 බවට පත් කරනවා. දැන් පේනකොට නායන්න අඳුකල වගේ. එහෙම බාහිර ලෝකේ ආශ්‍රයෙන් වද දෙන ලෝකයක් හිත ඇතුලේ හදාගත්ත තරමට උට ඇස්සරලා බලන්න බෑ, කන් හරවන්න බෑ, ලෝකේ වදයක් වෙනවා. බැලුවම මේ මිනිස්සු හදාගත්ත ලෝකෙක හිර වෙලා දුක් විඳින්නේ. බාහිර ලෝකෙක නෙමෙයි. ඒක තමයි අර නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියන්නේ. විචිත්‍ර වූ ලෝකේ ඇති කාමයක් නැතලු. බුදුන් වහන්සේ කියන්නේ උට. අපි හිතන්නේ ඒවා ඇතිනවා කියලානේ. ඒවා ඔස්සේ හදාගත්ත සංකල්පයක්. ඒක පෞද්ගලික දෙයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ එහෙම විචිත්‍ර දේවල් තියෙයිලු. අත එච්ච දීරා විනයන්ති ඡන්දති. ධීරයෝ නැත්තම් ඥානවන්තයෝ මේක තේරුම් අරගෙන තමන්ගේ සංකල්පය සංසිඳවා ගන්නවා. රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය. ඒක හැඟීමක්. හැඟීම කියන්නේ යකඩයක් වගේ දෙයක් නෙවෙයිනේ. ගල්ගෙඩියක් වගේ දෙයක් නෙවෙයිනේ. ද්‍රව්‍ය නෙවෙයි. සිතවිල්ලක්. සිතවිල්ලට දුන්න බර වැඩිකම තමයි මේ දරා ගන්නට බැරි තරම් ගින්නක් බවට පත් වෙලා තියෙන්නේ. රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි. දැන් මේ ගිනි ටික නිවෙන්න ඕන නේද මෙතනදීම? එතකොට තමයි අර තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති කියලා කියන්නේ. ඒකට තමයි නිබ්බානන්ති කියලා කියන්නේ. ඒතං බවට පත් වීමට කෙරෙන්න ඕන වචන ටික මේකේ තියෙනවා. සූත්‍ර ගණනාවක මේ ටික තියෙනවා. ඒක පාඩම් කරන පිරිත් වශයෙන් උදේ දවස් කියලා දුම් අල්ලන්න කියලා නෙවෙයි ඔය කියන්නේ. මේක තමන් තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට යාම තුළ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ මේ අනිත්‍ය නම් වූ ධර්මයේ සරණින් නැත්තම් උපදිවල අනිදුක්ඛානාත්ම බැලීම තුළින් සංකාර සංසිඳීම තුළින් මෙන්න මේ මගේ යන්න පුළුවන් නම් ඔබට ඒතං හම්බ වෙනවා. ඒතං සන්තං පනිතං හම්බ වෙනවා. ඒ ඇති බව හම්බ වෙනවා. ඒ ඇති කීවට සංකර ධර්මයක් නොවන බව හම්බ වෙනවා. සංකත ධර්මයක් නොවන බැවින් නැති වෙන්නේ නැති බවත් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට කියනවා ඉපදීමක් නැති, මැරීමක් නැති සදාකාලික නිවන් සප කියලා. ඉපදීමක් නැහැ කිව්වම ආයෙ මව කුසෙම උපදින්නේ නැහැ කියන්න හිතන්න එපා. මැරික්නාක ජීවිත අවසානයේ මැරෙන්නේ නැහැ කියන්න බෑ. එහෙම එකක් නෙවෙයි ඔය කියන්නේ. මේ සංකත ක්‍රියාමාර්ග මේකට නැහැ. වෙනම සූත්‍රයක් තියෙනවා මේකට දේශනා කරපුවා. මහණෙනිය ඇත්තේය කියලා. එය ඇති බැවින් තමයි මිනිස්සුන්ට අර රාග දේශ මොහ දුක් වලින් මිදීමක් තියෙන්නේ කියලා තිබෙන්නේ කියලා උන්වහන්සේ වදාරලා තිබෙනවා. එබැවින් අපි අද මේ ඒතං සන්තං ඒතං පනිතං යතිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පරිනිස්සග්ගෝ තණ්හක්ඛ විරාගෝ නිබ්බානන්ති කියන පදය මට ලබා දී තිබෙන කාලයට ගැලපෙන කාර්යයෙන් මම විස්තර කළා. ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කරන්නේ. ධර්ම දානය දුන්න අයට